සැදෑවයි සිත් නිවී සැනහෙන තවත් සුන්දර විවේකී ශනිදාවක් වේවා ඔබ සියලු දෙනාටම. කඳුරට ගුවන්විදුලියේ ප්‍රධාන සම්බන්ධතා මැදිරියේ සිට අපට සම්බන්ධතාව කැන්ඩි සිටි සෙන්ටර් විශේෂ විකාශයට මැදිරියට ලබා දුන් තනුජා නයන කුමාරී හේරත් ඔබට බොහොම ස්තුතියි. විවේකී ශනිදාව ඔබට අපි හැම සතියකම මේ හෝරාවන් දෙකකට විතර වැඩි කාලයක් ඔබට ආරාධනා කරන්නේ හැම සෙනසුරාදාවකම ජීවිතය පිළිබඳව වඩාත් සංවේදී වෙන අවස්ථාවන්. ජීවිතය පිළිබඳව ටිකක් අර්ථාන්විතව හිතන්නට පුළුවන් වෙන අවස්ථාවන්. ජීවිතය ගැන ඇත්තටම ආපහු හැරලා බලන්නට පුළුවන් වෙන අවස්ථාවන්. මේ හැම දෙයකම එකතුවක්, සංකලනයක්. අපේ දශක ගණනාවක් තිස්සේ ඉඳලා අපේ සමන්පත් අතරේ රැඳිලා හදවතේ රැඳී තිබුණු ඊටාම මියුරු ගී කීපයකොත් ඒට එක් කරගනිමින් ඒ ගීත වලින් අපට කියවුණු බොහෝ කරුණු කාරණාවන් ජීවිතය පිළිබඳව කියවන අර්ථපූර්ණ ඒ කතාබහට මුසු කරමින් ඔබට සමීප කරන සොඳුරු සැඳෑවයි මේ. අද අපිට තවත් විශේෂිත වුණු දවසක්, විශේෂිත වුණු වැඩසටහනක් අපේ වැඩසටහන් මාලාවේ 55 වෙනි වැඩසටහන තමයි සොඳුරු සැඳෑව වැඩසටහන ඔබ වෙනුවෙන් අපි සමීප කරන්නේ. කඳුරට ගුවන්විදුලියෙන් FM 90.1 107.3 107.5 තරංග මාලාවන් ඔස්සේ ඔබට සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම SLBC සහ රේඩියෝ ගාඩන් කියන ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ එහෙම නැත්නම් මොබයිල් ඇප් පහසුකම් ඔස්සේ ඔබේ ජංගම දුරකථනයෙන් කඳුරට සේවයේ ලෝකේ ඕනම තැනක ඉඳලා අහන්නට අවකාශය තියෙනවා. ඒ වගේම KCC Facebook අඩවිය ඔස්සේත් කඳුරට FM YouTube අඩවිය ඔස්සේත් ඔබට මේ සොඳුරු සැඳෑවේ අපේ පිළිසඳරට සවන් දෙන්නටත් ඉඩකට නර්මන්නටත් ඉඩකට තිබෙනවා. අපි අද 55 වෙනි වැඩසටහන අපි තවත් විශේෂිත වැඩසටහනක් හැටියට හඳුන්වා දෙන්නට කැමතියි. ඔබ දන්නවා අපේ වැඩසටහනට අපේ අතිපූජනීය මහා සංඝරත්නයේ සහභාගීත්වය මීට පෙර අවස්ථා කිහිපයකදීම සිදු වුණා. අද එවන් තවත් එක් ශනිදාවක් භාෂාව පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම ලංකාවේ ඉතාමත්ම කීර්තිමත් විචිත්‍ර ධර්මදේශකයන්න් වහන්සේ නමක් ඒ වගේම ජීවිතය පිළිබඳව මනා අවබෝධකින් යුක්තව ජීවිතය කියවන්නට අපට කියා දෙන අතිපූජනීය සංඝ පීතෘවරයන්න් වහන්සේ නමක් අද සොඳුරු සැඳෑවේ අපේ ආරාධිත වැඩසටහනට සහභාගී වෙන්නේ. අපි ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ අවස්ථාවට සොඳුරු සැඳෑවේ වැඩසටහනට අපි පිළිගන්නවා මේ මොහොතේ. රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී මාතලේ විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර අතිපූජනීය මහාචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේ අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ. අවසරයි අපේ නායක ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ වැඩසටහනට අපිට සහභාගී වීමම ජාතික ගුවන්විදුලියටත් ඒ වගේම කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයටත් අපි තාමත්ම ගෞරවයක් කොට සැලකනවා. නායක හඳුරන්නේ ඔබ වහන්සේ අපිට ඉතා අරුත්බර ගීත සමුච්චයක් අපිට ගීත ගොන්නකොත් අපි වෙනුවෙන් තෝරා දී තිබෙනවා. ඒ ගීත අද ඔබ වහන්සේගේ ගීත දහස් ගණනක් අතරින් ඉතාමත්ම විශේෂිත වුණු ගීත කීපයක් මා හිතන්නේ අපිට ඒවා කතා බහ කරන්නට ඉඩ කඩ වෙන් කරගන්නට හැකි. ඒත් එක්කම ඔබ වහන්සේ විසින් ඉටු කරන මේ මහා ශාසනික ආගමික සමාජ මහා මෙහෙවර පිළිබඳව අපි කතා බහ කරන්නටත් සූදානම් වෙනවා. නායක හඳුරන්නේ මම වැඩසටහන ආරම්භයේදීම අපි කවුරුත් මං හිතන්නේ කැමති බොහොම කතා බහ කරන්න. හැමෝම ඔබ වහන්සේ ඉතාම හොඳින් දන්නවා ඔලගන්වත්තෙන් හාමුදුරුවෝ කියලා කිව්වහම එහෙම තමයි දන්නේ. අපේ හඳුරන්නේ අපි වහන්සේගේ මේ ගම් පළාත ගැන ටිකක් ආරම්භයේදීම කතා කරොත් හොඳයි කියලා මට හිතුණා. ඔලගන්වත්ත කොහෙද මේ? ඔව් ආයිබෝන් හැම දිනකටම තිරුවන් සරණයි. මුලින්ම ඇත්ත වශයෙන්ම මේ වැඩසටහනට සොඳුරු සැඳෑවක් නේ. කෙනෙකුට හිතන්න පුළුවන් හාමුදුරු කෙනෙකුට සොඳුරු සැඳෑවක් තියනවද කියලා. ජීවිතේ හැම මොහොතක්ම සුන්දර මොහොතක්ම නිමේෂයක්ම සොඳුරු මොහොතක්. එතකොට මේ උලගන්වත්ත කියලා කියපුවාම ඇත්තටම බොහෝ දෙනෙක් රැවටෙනවා. ගම් දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මම මාතලේ දඹුල්ල චන්ද කොට්ටාසේ පල්ලේපුල කියන ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අකුරම්බඩ කියලා කියන ගමක් තියෙනවා.
ඒ ගමේ අල්ලපු ගම තමයි ඔලගන්වත්ත කියලා කියන්නේ. දැන් ওই ඔලගන් කන්ද කියලා තවත් ගමක් තියෙනවා මේ කෑගල්ලේ පැත්තේ. සාමාන්‍යයෙන් ඔයකේ තියෙන අර්ථය තමයි ඔලගන් කියලා කියන එකේ කුඹුරු තියෙනවා, වැබකුත් තියෙනවා. හැබැයි මිනිස්සු පදිංචි නැහැ. එතකොට මිනිස්සු පදිංචි නැති ප්‍රදේශයක් තමයි ඇත්ත වශයෙන්ම මේ ඔය ඔලගන් කියලා කියන වචනේ සාමාන්‍ය වාච්‍යාර්ථය. දැන් ඔය මගේ ගම් ප්‍රදේශයේ ඇත්ත වශයෙන්ම ගත්තට පස්සේ මගේ දැන් වයස අර්ධ සතකේ සම්පූර්ණ වුණා දැන් මාස දෙකකට වගේ උඩදී. පැවිදි වෙලා දැන් අවුරුදු 38ක් විතර වගේක් වෙනවා. අපි ওই ඔලගන්වත්ත කියන ගම ඒ කාලේ මම කියන්නේ අද නම් ගොඩක් වෙනස් වෙලා. ඒ කාලේ බොහොම ග්‍රාම්‍ය පිරිසක් ඇත්ත වශයෙන්ම. ග්‍රාම්‍ය පිරිසක් කියලා කියන්නේ ගමේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත කිසිම කෙනෙක් හිටියේ නැහැ. එතකොට අපි ඔක්කොම අපේ ගමේ ගොවියෝ. මට මේ හරි අපූර්ව දෙයක් මතක් වෙනවා ඒ කාලේ. දැන් ඔය ගමේ ගොවිතැන් කටයුතු කරලා මිනිස්සු Tamanගේ පළදාව අරගෙන යනවා ගලේ වෙලට. ගලේ වෙලට ගිහිල්ලා එහි පළදාව ඔය නොයික් භෝග ගවන් විකුණලා එයින් මුදල් අරගත්තට පස්සේ ඒ මුදල් අරගෙන ඔවුන් කරන්නේ කැසට් එකක් ගන්නවා ඒ කාලේදී. කැසට් එකක් අරගෙන අකුරම්බඩ කියන තැනින් බහැලා කිලෝමීටරයක් ගමට යන්න ඕනේ. ඒ කැසට් එක කැසට් රෙකෝඩරයක් අරගෙන ඒ කාලේ කැසට් පටි දානවා. දාලා ඒ අකුරම්බඩ හන්දියේ ඉඳලම මුළු ගමටම ඇහෙන්න මේ කැසට් එක අතේ එල්ලගෙන එනවා ගමට. මට මතකයි ඒ කාලේදී එනකොට ජෝතිපාල මහත්මයාගේ සින්දු ඊළඟට විශේෂයෙන් අපේ මතකයේ තියෙන ජෝතිපාල මහත්මයාගේ සින්දු සහ මොහිදින් බේගේ සින්දු. මේ සින්දු දාගෙන ගමට එනකොට අපි දන්නවා ඇත්තටම ගමේ ඉන්න ගැමියෝ විදියට අපි හරි ආසයි අපි දුවගෙන යනවා පාරට බලන්න. එතකොට අපි දන්නවා මේ ගමේ කවුරු හරි කෙනෙකුගේ පළදාව වැඩි වෙලා ඊළඟට මේ සින්දු දාගෙන එනවා. එනකොට තව විශේෂත්වයක් තිබුණා ඒ කාලේ ගැමියන්ගේ අර ඉස්සරහා සිගරට් එකකුත් දාගෙන එනවා. සුදු කමිසයක් ඇඳගෙන එනවා ගාපන්ට ගිහිල්ලා. ඊළඟට සිගරට් එකක් අරගෙන ඊළඟට රුපියල් 100 වගේ කොලයක් මට මතකයට ඉස්සරහින් දාගෙනත් එනවා. ඇත්තටම අපේ ගමේ ඒ කාලේ එක ගෙදරකවත් තිබුණේ රූපවාහිනී යන්ත්‍රයක් තිබුණේ. රූපවාහිනී යන්ත්‍රයක් තිබුණ නැති නිසා අපි ඒ කාලේදී ගමේ ඉඳගෙන හුළුවතු බැඳගෙන අකුරම්බොඩ කියන ගමට එනවා. එක ගෙදරක් තියුණා. ඒ ගෙදර රූපවාහිනී බලන්න. ඒ කාලේ මට මතක හැටියට 1980 82 83 විතර ඒ කාලේදී නන්ද නිවින්දන කියලා මම හිතන්නේ වැඩසටහනක් ගියා. මේ වැඩසටහන බලන්න ආවා. ඉතින් අර ගමේ ගෙදර ජනෙල් වල ඉල්ලිලා අපේ ගමින් යන මිනිස්සු බලනවා නන්ද නිවින්දන. සමහර දවස්වලට අපි ගියපුවාම මේ අර ගෙදර මිනිස්සු දොරවල් ජනෙල් වහලා අපි ඒ වුණාට එළියේ ඉඳගෙන අර හඬ විතරක් අහනවා. එතකොට දැන් ඔබට හිතනවා ඇති කොයිතරම් ග්‍රාම්‍ය පරිසරයක්ද කියලා. දැන් ඇත්ත වශයෙන්ම දැන් අපට දැන් මගේ තාත්තා ගැන මම පස්සේ වෙනම කියන්නම්. හැබැයි අපේ තාත්තා ওই පොඩි කාලේ ගෙදරින් පැනලා තියෙනවා ඒ කාලේදී. ගෙදරින් කාලේ පොඩි කාලේ පැනලා අවුරුදු 17 දී තමයි ගෙදරින් පැනලා තියෙන්නේ. පැනලා ඉඳලා තියෙන මේ නුවර. අපේ තාත්තගේ ගමේ කියන්නේ අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 8ක් 9ක් විතර වෙනවා. අපේ තාත්තට කියන්නේ නුවර බබා කියලා කියන්නේ. නුවර බබා කියලා කියන්නේ මේ මෙහි නුවරට ඇවිල්ලා මෙහි ඉන්න චණ්ඩි පිරිසක් එක්ක එකතු වෙලා ඉඳලා තියෙන්නේ. සමන්මතේ හරි අපූර්ව සිදුවීමක් වෙලා තියෙනවා. අපේ තාත්තා ඒ කාලේ කියනවා. තාත්තා හිටියනම් දැන් අවුරුදු 84ක් වෙනවා. ওই මහయ్యාවේ ඉන්නවලු තාත්තත් එක්ක තව කොටසක්. ඊට පස්සේ මේ නුවර වැව ළඟ තව කොටසක් ඉන්නවලු. ওই ට්‍රින්කෝ පැත්තේ ඉඳලා රාත්‍රී කාලයේදී ලොරි එනකොට ඔය මේ මහయ్యාවේ ඉඳලා ඉන්න කණ්ඩායම කරන්නේ ලොකු ඇන තියනවලු පාරේ. එතකොට අර ලොරිය වල තියෙන රෝද වලට ඇන අහු වෙනවා. එතකොට මේ වැවරවුම ළඟට එනකොට අර රෝද ඔක්කොම හුලම් බහිනවා. මෙතන කණ්ඩායමක් ඉන්නවා. මේ කණ්ඩායම කරන්නේ ඉක්මනට ගිහිල්ලා බලලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ මේ එක්කනින්ම අරව රිපෙයාර් කරලා දෙනවා. ඒකල සල්ලි ගන්නවා. අර මහයාවේ කට්ටියත් පාන්දර වෙනකොට එනවා. මෙතන ඉන්න ගැන්සියත් එකතු වෙනවා. ඉතින් රෑ 30 ඕක තමයි අපි තාත්තලා ඒ කාලේදී කරන්නේ. දැන් ඔබට හිතේ මේ දාමරිකේ පුතෙක්ද අද මේ ගෙනල්ලා මෙතන ඉන්නේ කියලා. එතන විශේෂත්වය තමයි අපේ තාත්තා ඇත්ත වශයෙන්ම ඉස්කෝලේ ගිහලා නැහැ. එකේ පන්තියට ඉස්කෝලේ ගිහලා තිබුණේ. අපේ අම්මා දෙකේ පන්තියට ගිහලා තිබුණේ. ඉතින් තාත්තා අපේ පොඩි කාලේදී ගමේ ලයිට් නෑ මොකක්වත් නැහැ. ඉතින් ගොවිතැන් කටයුතු ඔක්කොම කළාට පස්සේ අපි රෑ එළියේ තියාගෙන
අපේ පවුලේ දරුවෝ 7 දෙනයි. අපේ තාත්තා චිත්‍රපට ගීත කියන මං අපේ තාත්තගේ ඉතාමත්ම සිත් ගන්නව සින්දුව තමයි අපේ තාත්තා ඒ කාලේදී අඩියක් ගහගෙන එනකොට පෙම් කැකුල්ල පිපි එන විට පරවි කියලා තාත්තා ඔහම ඔළුව වනවන එනවා. ඇවිල්ලා ඇත්ත වශයෙන්ම එළියේ රාත්‍රී කාලේදී අපි දරුවෝ 7 දෙනෙක් මිදුලේ තියාගෙන ඉතින් මේ චිත්‍රපටිවල ගීත කියනවා. චිත්‍රපටිවල ගීත කියනවා විතරක් නෙමෙයි රුක්මනී දේවී ඔය ඩී මාන්න මේ අයගේ චරිත අපේ තාත්තා මවල අපිට පෙන්නනවා ඇත්ත වශයෙන්ම. අපි අර නිකන් මේ එක්කෙනාගේ කරවුඩින් තමයි බලාගෙන තාත්තා වට කරගෙන අපි මේව අහන්නේ. එතකොට අපේ අම්මා ඇවිල්ලා ඒ කාලේදී කියනවා මේ මහමිනියා මේ කොල්ලෝ නරක කරනවා කියලා කියනවා. මොකද හේතුව තාත්තා කියනවා හරි ලස්සනට චිත්‍රපටවල ඉන්න පෙම්මතා එන හැටි දුෂ්ටයා එන හැටි ගහ ගන්න හැටි අර පළවෙනි පන්තියට ගියාට අර සාහිත්‍ය රසය කියලා කියන එක උපරිම ආකාරයෙන් දෙනවා. ඉතින් මේ දැන් ඔය වගේ හරීම කටුක පරිසරයක තමයි අත් වශයෙන්ම හිටියේ. එතකොට අපිට පේනවා දැන් අපේ අම්මා තේරෙනවද? එතකොට අද මගේ ගීත තෝරා ගැනීමෙදිත් මම තෝරගෙන තියෙන්නේ අම්මා. අපිට එදැනින්ම ඒ පළමු ගීතයට එන්න පුළුවන් අපේ හමුදේ ප්‍රවේශයත් එක්කම. ඒක තමයි මම කියන්නේ. එතකොට දැන් අපේ අම්මා ඇත්ත වශයෙන්ම මම කිව්වේ ඉස්කෝලේ 2 පන්තියට ගියේ අම්මා දරුවෝ 7 දෙනෙක් බිහි කළා. එතකොට අපේ අන්තිම මගේ මල්ලි එයා දැනට යාපනයේ සහකාර පොලිස් අධිකාරී බාලමි කෙනා. 1976 තමයි එයා ඉපදුනේ. එයා ඉපදුනේ බස් එකේ අත් වශයෙන්ම. එයා මොකද ඒ කාලේදී ගමේ අපේ දරුවෝ ඔක්කොම ඉපදෙනකොට බින්නඹු අම්මා තමයි ඇවිල්ලා ඔක්කොම කටයුතු කරන්නේ. එතකොට අම්මට ටිකක් අමාරු වුණා. අමාරු එතන හරි අපුරු සිදුවීමක් තියෙනවා. එතකොට ඒ කාලේ අපේ තාත්තෝ යලහැර පැත්තේ ගිහිල්ලා තියෙනවා මේ මැණික් ගරන්න. එතකොට මැණික් ගර ඉන්නකොට එක්කෙනෙක් උඩ ඉඳලා කියලා තියෙනවා මේ ඔයාගේ පවුලට අමාරුයි ඉක්මනට එන්න කියලා. අපේ තාත්තා ඒ කාලේදී මට මතකයි කියනවා මේ අර මැණික් කූඩේ අල්ලගෙන හිටපු එක ඇතරම මැණිකක් තිබිලා තියෙනවා ඒක ඇතුලේ. ඒත් එක්කම එහෙම තාත්තගේ අතින් අතහැරලා තියෙනවා. ඊට පස්සේ තාත්තා ඉක්මනින් ගොඩට ඇවිල්ලා ඇලහැර ඉඳලා අපේ ගමට කියන්නේ කිලෝමීටර් 60ක් 70ක් විතර එන්න ඕන. එනකොට අම්මට අමාරු වෙලා අම්මා බස් එකේ තමයි නැගලා යනකොට මාතලේ සමන් මාතේ දන්නවා නුගගහමුල. ඒ නුගගහමුලදී අන්තිම සීට් එකේදී අපි මල්ලි හම්බ වෙනවා. ඒ වෙලාවේදී බස් එකේ මිනිස්සු ඔක්කොම ටික බස්සලා එරියදුර මහත්තයා හරියම හොඳයි කියලා කිව්වා අපේ අම්මා පස්සේ කාලෙක. ඉතින් අර බස් එක අරගෙන යනවා එහෙම ඉස්පිරිතාලෙට. ගිහපුවාම සීට් එකේ පිටිපස්සේ බස් එකේ ඉල්ලේ. ඉතින් ඒකත් අපි ආච්චි කෙනෙක් ඉඳලා ඒක හොදලා තියෙනවා. ඉතින් මල්ලිට කීර්ති යසස් කීර්ති කියලා තමයි කීර්තිසෙන් කියලා තියෙනවා. ඌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ කරලා දැන් යාපනයේ සහකාර පොලිස් අධිකාරී. මම නම් කිව්වාට කීර්ති නෙමෙයි බස්නායක කියලා තියන් තිබේ කියලා. ඉතින් අර අපේ අම්මා ඇත්ත වශයෙන්ම දැන් අපිට පේන අම්මා මේ ගොඩාක් මහන්සි වෙනවා. අපේ තාත්තා ඒ කාලේදී හැමදාම කියන දෙයක් තමයි මම මේ දරුවෝ 7ක්. ඒ කියන්නේ ඔය අවුරුදු අපි වයස් පරතරය ගත්තොත් වයස් 14ක් විතර වගේ ඇතුළත එතකොට අපිට පේනවා දරුවෝ 7ක්. තාත්තා කියන්නේ හැමදාම මේ 7 දිනකගේ කටවල් බඩවල් පුරනවා කියලා කියන එක මේක ලේසි වැඩක් නෙමෙයි කියලා. එතකොට අම්මා මට පේනවා ඇත්ත වශයෙන්ම හැම වෙලාවකම පුස්සී ළඟ ඉඳගෙන ඇත්ත වශයෙන්ම මේ අම්මා උයනකොට ගෙදර තියෙන අගහිකකම් මේ සියල්ලක්ම ඉතාමත්ම ඛේදනීය තත්යකට තිබුණේ. දැන් ඇත්ත වශයෙන්ම සනවන්ත මම සමහර වෙලාවට විශ්වවිද්‍යාලයේදී පළවෙනි වසරේ ඉන්න ශිෂ්‍යයන්ට බොහෝ වෙලාවට දැන් මේ කොවිඩ් ප්‍රසංගත කාලේ නෙමෙයි. නමුත් අර මේ බොහෝ ළමයින්ට ළමයි 500කට විතර වගේ මම ඇත්ත වශයෙන්ම මගේ ජීවිතේ ඔය කියන අත්දැකීම මේ ළමයින්ට මම කියනවා ඇත්ත වශයෙන්ම. ඒක කියන එක හේතුවක් තියෙනවා. මොකද මේක තමයි අපේ තියෙන අව්‍යාජකම. මේක තමයි අපේ තියෙන මනුෂ්‍යකම. මේක තමයි ඇත්ත වශයෙන්ම අපි යථාර්ථය තුළ ජීවත් වීම කියලා කියන්නේ. එතකොට අම්මා ගොඩාක් අමාරුවෙන් ලිප ළඟ ඉඳගෙන ඉතින් ඔය එක බත් මුට්ටියක් තම්බනවා. අපි ඔබ හිතන්න මම ඉස්කෝලේදී 6 පන්තියට ගිහිල්ලා තමයි පැවිදි වුණේ. 4 5 පන්තියේදී මම ඇත්ත වශයෙන්ම පාන්දර අපි නැගිටිනවා. 4:00 3:00 අපි අනිවාර්යයෙන්ම නැගිටලා ඊළඟට අපි යනවා මේ මීයට අහුලන්න යනවා. මීයට අහුලන්න යන්නේ මොකද මීයට එතකොට ඒ කාලේදී තෙල් ගන්නවා විකුණන්න පුළුවන්. ඊළඟට මේ කුඹුරට ගිහිල්ලා අපි හරක් ටික බැඳලා
ගමේ තියෙන වෙලට ගිහිල්ලා දුම්කල ටික හරවලා ඊළඟට අපි බෙලින් අරගෙන අර ඉඳුරු නැට්ටකින් දත් ටික මැදගෙන ඉස්කෝලේට යනවා. ඉස්කෝලේට යනකොට ඇත්ත වශයෙන්ම මට ඒ කාලේදී තිබුණේ එක ඇඳුමයි තිබුණේ පාසල් යනකොට. බොහෝ කාලයක් යනකම්. එතකොට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා මම කරන්නේ මගේ කමිසෙ හොදලා මේ දරමැස්සේ දානවා. ඒ කියන්නේ කුස්සියේ ලිප තියෙනවා, ලිපේ තියෙන දරමැස්ස උඩ දානවා. ඊට උදේට ඒක තමයි ඇඳගෙන යන්නේ. උදේට ඉස්කෝලේට ඒක ඇඳගෙන ගියපුවාම ඇත්ත වශයෙන්ම පාසලේ ඉන්න ළමයි මේ හැම වෙලාවකදීම මාව කොන් කරනවා. ඒකට කකුල් දෙකේ කොරල තියෙන නිසා පොල් තෙල් ගාගෙන යනවා. ගොඩක් දවස් වලට අපේ තාත්තා සමහරලාට මේ ඔය වැව්මාළු වගේ මොන හරි දෙයක් තිබුණොත් අපිට ගෙනත් දෙනවා. අපි ඉතින් ඒව කනවා. කාපුවම සමහරලාට අපි අත්තේම හරියට හොදගෙන නැහැ. ඒ නිසා සිනි ගඳක් තියෙනවා. හරක් ගඳක් තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒකට පාසලට ගියපුවාම පාසලේදී සමහර වෙලාවට ගුරුවරු තේනවාද සමහර ගුරුවරු මාව කොන් කරලා ඉස්සරහට ගන්නේ නැහැ පිටිපස්සටම දාලා තියෙනවා. දැන් එතකොට ඒ තියෙන පීඩනීය තුල සමහර වෙලාවට මම ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මගේ මේ තියෙන දුක වේදනාව සියල්ලක් මං කියන්නේ අපේ අම්මට කියන්නේ. තාත්තට බයයි. තාත්තා හරීම සැරපරුසයි. හැබැයි මේ අම්මා මේ මම කියන දුක. දැන් අපි ගොඩක් වෙලාවට අපිට පේනවා දැන් අම්මලාගේ දුක අපි අහනවා වගේම අපේ තියෙන මහා දුක ඔක්කොම අහගෙන ඉන්නේ අපේ අම්මා අහගෙන ඉන්නේ. එතකොට අර පවුලේ ඉන්න අනිත් සියලු දෙනාටම වඩා හය දෙනාටම වඩා මගේ තිබුණ පොඩි වෙනසක් තිබුණා මට දැනෙන ආකාරයකට. ඒ දැනෙන ආකාරයට වෙනස්කම කියලා මම කියන්නේ දැන් ওই මිනිසියෙකුගේ තියෙන පර්සනැලිටි එක. ඒ කියන්නේ පෞරුෂත්වයේ ගොඩනැගෙනකොට කාරණා තුනක් තියෙනවා මම. ඒ කාරණා තුනේ එකක් තමයි අපි උත්පත්ති ලැබපු පරිසරයේ තුල අපි අත්දැකපු දේවල්, දැකපු දේවල් වලින් අපි පෞරුෂත්වය අපේ ජීවිතයේ ගොඩනැගෙන පර්සනල් එක. අනිත් එක තමයි ඥාන වලින් එනවා. අනිත් තුන්වෙනි කාරණාව තමයි අර බෞද්ධයන් විදිහට අපි පිළිගන්න කර්මානුරූපව අතීත භවයන් වලින් සමහර කාරණාවන් එනවා. එතකොට මේ මට හිතෙනවා අර පෞලේ ජීවත් වෙන අනිකුත් සියලු දෙනාටම වඩා පෙර කර්මයේ විසින් මට ලබා දුන්න යම්කිසි දෙයක් තියෙනවා. එතකොට අර මේ මට එපා වෙන අත් වශයෙන්ම ගෙදර ජීවිතේ සම්පූර්ණ එපා වෙනවා. හරිම කටුකයි. මොකද හේතුව සමහර දවස්වලට අපි ගොවිතැන් කටයුතු අර මේ කොළ දිනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මේ වී ගන්න වෙලාවල් වලටදී කොළදින් කාලෙට රෑ 2-3 වෙනකන් බොහෝ වෙලාවට අපිට කුඹුරේ ඉන්න වෙනවා. එතකොට තාත්තා හරි සැඩපරුසයි. ඒ සැඩපරුසකම් සියල්ලම ඉන්නේ අත්ත වශයෙන්ම අර ආර්ථික පීඩනයත් එක්ක තමයි. සෙනෙහස නැත්තේ නෑ. සෙනෙහස තියෙනවා. ඒ අර ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට මගේ ඔක්කොම දුක කියන්නේ මං අම්මට. ඒකට අම්මට කියනවා සමහර දවස් වලට මම මේ පැත්තේ කලායතනයක් තිබුණා. ඒ කලායතනෙට මම යනවා මේ අකුරම්බඩ නටන්න යනවා. මට ওই මහාන වෙච්ච මුල් කාලේදී මේ බෙර මොකද මේ නටනට ඉන්නකොට මහාන වෙන්නේ. අර බෙර ගහනකොට එහෙම කකුල් දෙක නලියනවා මගේ. සමහර දවස් වලට. මොකද මම පෙරහැරවල නටලා තියෙනවා පොඩි කාලේදී. තේරෙනවද? එතකොට අපේ තාත්තා මට බයිනවා. තෝ පළ මේ ඒ කාලේ පීරිස් කියලා ගුරුනාථ කෙනෙක් හිටියේ. පීරිස්ගේ ගෑණිගේ කොස්තෝරන්න පළ ඔහොම කියලා කියනවා. මොකද හේතුව අපි සමහර දවස්වලට ගියපුවාම පීරිස් ගුරුනාථගේ මේ ඒ නෝනාගේ උයන වැඩවලට උදව් කරනවා. ඉතින් එක දවසක් මම කොස්තෝරනවා දැකලා ගිහිල්ලා ඒක අපේ තාත්තට ඇවිල්ලා කියලා. එතකොට මං හවසට යන්න ලෑස්ති වෙනකොට තාත්තා බයිනවා. ඉතින් අර අම්මා ඔක්කොම මේ දුක අහගෙන එතකොට මට පේනවා ඇත්ත වශයෙන්ම අම්මා කියනවා උඹට මේ ගෙදර හරියන්නේ නැහැ. එතකොට මං කොහොම හරි මං කිව්වා අම්මා මට මහාන වෙන්න ඕනේ යන්න ඕනේ කියලා. ඒත් මහාන වෙන්න යන්න ඕනේ කියලා කියපුවාම අම්මා තමයි මට මේකට අවශ්‍ය කරන මූලික මේ උත්තේජනය ලබා දෙන්නේ. එක දවසකදී මම ඇත්ත වශයෙන්ම ගෙදරින් පැනලා ගිහිල්ලා හැංගිලා හිටියා පැය ගාණක්. ඒ කියන්නේ මට පැවිදි. එතකොට මට අර පේන්නේ අර මිනිස්සුගේ පුජ්‍යලිකේ තියෙන පෙර භවයන් වල එන දේවල් ඔක්කොම ටික අපිට පේනවා මතුවලා එනවා. දැන් එතකොට මට අද දැන් මගේ අම්මා තාම ඉන්නවා. දැන් වයස අවුරුදු 80ට කිට්ටුයි. ඉතින් අර මම තෝරාගත්ත මේ මුල් ගීතය තුළ පළමු ගීතය තුළ ඇත්ත වශයෙන්ම තියෙන්නේ මගේ අම්මා මට මහා රැජිනක් මේ ලෝකයේ තුළ හැම අම්මා කෙනෙකුටම ඇත්ත වශයෙන්ම හැම දරුවෙකුටම Tamanගේ අම්මා රැජිනක්. හේතුව මොකද දන්නවද? මම ඒක දකින්නේ. දැන් අපි දන්නවා අපේ අම්මා වයස අවුරුදු 75ක් 80ක් 90ක් වෙලා හිටියත්
ඇඳේ හිටියත් අපි ගිහිල්ලා අපේ දුක කියන්නේ අපේ අම්මට කියන්නේ. එතකොට මේ මුළු මහත් විශ්වයේම තියෙන අපේ තියෙන දුක දරා ගන්න පුළුවන්, දුක අහන්න පුළුවන්, අව්‍යාජ වහන්න පුළුවන් කියලා තමයි අම්මා. එතකොට අපිට පේනවා දැන් අපි මේ තෝරාගත්ත පළමු ගීතය ඉතාමත්ම සුවිශේෂී ගීතයක්. මේ ගීතය එක පැත්තකින් තෝරාගෙනටම හේතුවක් තියෙනවා. මේක තියෙන ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩිනා ඒ හිරු එළියේ නැනමල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපේ අම්මා. අර මම හිටියේ ගමේ හිටියේ. හැබැයි මේ වැඩසටහන ශ්‍රවණය කරන ඔබ නගරයේ වෙන්න පුළුවන්. හැබැයි කොතනක ඔබ හිටියත් අපේ අම්මලා තියෙනවා. එතකොට අපිට මේ ගීතය තුළ තියෙන විශේෂත්වය තමයි මේක ගැමි පරිසරය ගැන කියනවා. අනිත් එක මව් සෙනෙහස ගැන කියනවා. අනිත් එක අපේකම අපේ සංස්කෘතිය ගැන ගොඩක් දේවල් මෙතනදී කතා කරනවා. දැන් අපි දන්නවා අම්මලා ගැන ගීත ඕන තරම් ලියලා තියෙනවා. කොච්චර ලිව්වත් ඒ ගීත වල තාම ඉවරයක් නෑ ලියලා තියෙන්නේ. මේ මොහොත වෙනකොටත් ලියවෙනවා ඇති. අනිවාර්යයෙන්ම දැන් හැම පැත්තකින්ම තියෙන. දැන් බලන්න අපිට මේ ගීත කීපයක්ම තියෙනවා. අපි කාතරත් ප්‍රකට ආදරේ උල්පත වූ අම්මා වරුනේ මිහි මඩලේ අඳුරු කුසේ දෙවිනි බුදුන් ලෙස දවසක් පැල නැති හේනේ. මේ ඔක්කොම නන්දා මාල්නී සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගුණදාස කපුගේ මහත්මයා කියන මේ ඔක්කොගේම මේ ගීත තියෙන අම්මා ගැන කියලා තියෙන්නේ. දැන් ඔබ කවුරුත් අපි දන්නවා සාහිත්‍යයට ප්‍රිය කරනකොට ඇත්ත වශයෙන්ම සාහිත්‍ය කියලා කියන්නේ මිනිස්යාගේ මේ භාවමී ජීවිතේ හරි පෝෂණය කරන එකක්. දැන් අපි බොහෝ වෙලාවට අපි අද තාමත් ජීවත් වෙන්නේ අපි මේ ඔක්කොම තාක්ෂණික ලෝකයක් තුළ ආටිෆිෂල් ලෝකයක් තුළ අපි ජීවත් වෙන්නේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරනවා. එතකොට අපේ මනස තුළ තියෙන එක පැත්තක් වර්ධනය කරන්නේ මේ භාවමී පැත්ත වර්ධනය කරන්නේ අත වශයෙන්ම මේ කලාව සාහිත්‍යය මගින්. ඒකට ඒක වර්ධනය කරනකොට තියෙන සුවිශේෂත්වය තමයි ඇත්තටම ආගමට ඒ කටයුත්ත කරන්න පුළුවන්, කලාව සාහිත්‍යය කරන්න පුළුවන්. උත්තමගණේ කලාකෘතියකින් සාහිත්‍ය කෘතියකින් පුජ්‍යල ජීවිතයක් සම්පූර්ණ වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මේ මං හිතනවා වැඩිපුර ප්‍රමාණයක් කතා කරා කියලා. දැන් මහගසේකරන්ගේ තියෙන්නේ ඇවිද කඳු ලඳු දිනි කැලෑ බිම්වල රැගෙන විත්තු නිරියපත් කොළ ව්‍යානික විසුදු රටා පැදුරු රටාවක් බව මහා විශ්වයේ කුඩා කල සිටම මට කියා දුන්න අම්මා. අම්මා තමයි අපේ ජීවිතයේ තුන පූර්වාචාරය විදිහට සඳහන් කරන්නේ. ඒ විතරක් නෙමෙයි ප්‍රබුද්ධවල සඳහන් කරනවා වගේම බර්ටල් බෙස්ට් සඳහන් කරන්නේ මව්ගුණේ ඇති අය දරුවන් දිනිය යුතුය ගොවිදන මනාව ලැබිය යුතු සේම ගම්බි. ඇත්ත වශයෙන්ම දරුවෙක් බිහි කළ පමණින්ම අම්මා කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. මේ අම්මා මේ කතාවේ කියන අම්මගේ තියෙන විශේෂත්වය තමයි ඇත්ත වශයෙන්ම ගමට කලින් හිරු එළිතෙන් මුළු තැන් ගෙට වඩනා ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලෝතුරු සුව විඳිනා කලාවැවේ නිල් දීවර අපේ අම්මා. අම්මා තමයි උදේ පාන්දරෙම නැගිටින්නේ. අම්මා රාත්‍රී කාල වෙනකම්ම දවස පුරාවටම කටයුතු කරනවා. දරුවන්ට කැම ටික හරි ගසලා දීලා දරුවන්ගේ තියෙන සකල විද දේවල් සියල්ලක්ම අම්මා තමයි උදේම නැගිටලා ඒ දේවල් කරන්නේ. ආලෝකය ලබා දෙන්නේ. අපිට පේනවා ඒ අම්මට දක්වන උත්තරීතර ගුණය මේ සංකල්පය අපිට පේනවා කලාවෙවේ නිල් දීවර අපේ අම්මා. දැන් කලාවෙවේ තියෙන නිල් දීවර අපි මිනිස්සු අපේ ගැමි සංස්කෘතිය තුළ හිටපු මිනිස්සු මේ වැව් වලට පුදුමාකාර විදිහට සැලකුවා. වැව් කියලා කියන්නේ දේවත්වයෙන් සැලකුවා. නිල් දීවරක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම පෝෂණය කරන પરම්පරාවක් පරිසරයක්. අම්මලා දරුවන්ගේ ජීවිතේ පෝෂණය කරනවා. ඒ දේවත්වයෙන් මෙතනදී සලකන මේ සංකල්ප රූපීය සහ භාෂා රටාව පාවිච්චි කිරීම ඉතාමත්ම විශිෂ්ටයි. කොණාර මහත්මයා පාවිච්චි කරපේක රෑ කළුවල අරගෙන දරුවන් නිනතුරු සිත නෑ නිවන් දකින්නේ. රෑ කළුවර ඇවිදින් ඉකිබිද හැඬුවත් නෙක නෑ නිදි විඳගන්නේ. හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහා මායාවිනේ කවදා ඔය නිත් දරුසෙනෙහසින් මිදෙන්නේ. මෙතන තියෙන විශිෂ්ටත්වය තමයි අපේ සාහිත්‍ය තුළ දැන් අපමහා බෝසතාණන් වහන්සේ ලෝකයට බිහි කරු මහා මායා. ඇයට අපි පුදුමාකාර විදිහේ ගෞරවයක් දක්වනවා, ආදරයක් සෙනෙහසක් දක්වනවා. එතකොට මේ අම්මටත් කියන්නේ මහා මායා. එතකොට මේ තරම් දරුවන් පිළිබඳව රෑ නිදිවරාගෙන අප්‍රමාණ වෙහෙසක් දරන ජීවිතේ කෙලවරක් නෑ. දරුවෝ බලනවා මුණුබුරවරන සියල්ලක්ම සිද්ධ කරනවා. ඇයි මහා මායක් බවට පත් වෙනවා. වෙල් දිනිවල ඇවිදින් දෙපා රිදෙනට විහඟ ගීතේ බණපද වේවා. බෝ මළුවක ඇවිලෙන පහන් වැටකසේ තුන්සිත නිවිසනසේවා. මතු උපදින සංසාරේ විසාකාව වී මෙත් මහ නිත් හමු වේවා. ඇත්ත රජිනියනේ මෙතන තියෙන විශිෂ්ටතම වචනේ භාවිත කිරීමම දකින්නේ ඇත්ත රජිනී කියන එක.
මහා ශක්ති සම්පන්න කෙනෙක්. අම්මා මේ මහා දුකක් දරාගෙන ඉන්නවා. සමනවත් තමන් අවසානයේට කියන්නම් පුංචි කාලේදී අපේ අම්මට චීතරෙදි දෙකයි තිබුණේ. ඒ චීතරෙදි දෙක අපි අම්මා එකක් ඇඳගෙන ඉන්නවා අනිත් එක වැලේ දාලා තියෙනවා. අපි දරුවෝ ඔක්කොම ගේ ඇතුලේ ඉඳගෙන ওই රාත්‍රී කාලේදී ওই චීතරෙද්ද පොරෝ ගන්නට අපි එකිනෙක අපි පොර කනවා. එතකොට අයියා මේක ගන්නවා, අක්කා ගන්නවා, මම ගන්නවා, උදුර ගන්නවා. සමහර දවස් වලට ඒ අම්මගේ චීතරෙද්ද මට හම්බෙනවා පොර කලගත්තාම. එතකොට මගේ ඉහි කනින් මම මේ චීතරෙද්ද පොරව ගත්තාම අර චීතරෙද්දී සුවඳ මට දැනෙනවා. හැබැයි මා දන්නවා මේ චීතරෙද්ද ඇරඳගෙන අම්මා කුස්සියේ ඉන්නකොටත් ගේ ඇතුලේ ඉන්නකොටත් අම්මා වත්ත කුඹරට ගිහිල්ලා වැඩ කරලා වතුර කුලිය තියාගෙන එනකොටත් දාඩිය කඳුළු වෙනවා. නැති බැරිකම් තියෙන වෙලාවට අම්මා අඬනවා. ඒ අඬනොල්ලත් අර කඳුළු ඔක්කොම තියෙන චීතරෙද්ද ඇතුලේ තියෙන්නේ. අම්මා සමහරලාට අපි වෙල්ෙලියේ නටන විට සෙල්ලම් කරන විට අම්මා අපි දිහා බලලා සතුටු වෙනවා. ඒ කඳුළුත් ඒ චීතරෙද්දමයි තියෙන්නේ. අම්මගේ චීතරෙද්ද කියලා කියන්නේ මහා විශාල දෙයක් ඒක ඇතුලේ තියෙනවා. අම්මා ඔබ ඇත් රැජිනියක්මයි මේ වැඩසටහන අහන නරඹන ඔබ සිළු දෙනාගේම අම්මලත් මහා මායාවක් කියලා මතු නිවන් දකින්න කියන ප්‍රාර්ථනාවෙන් සමස්ත අම්මාවරුන්ටම උපහාරයක් විදියට මම මේ ගීතය තෝරගන්න අත් වශයෙන්ම ගීතය තෝරා ගැනීමේදී මගෙත් එක්ක ඉන්න වැඩ කරන අවුරුදු 9ක් තිස්සේ වැඩ කරන රියදුරු මහත්තුරු දෙන්න. ඒ දෙන්නත් වාහනේ යන ගමන් මේ ගීත තෝරන්න මට උදව්පකාර කළා. ඒ සියලු දෙනාට උපහාරයක් විදියට අපි මේ ගීතය සුනිල් දයානන්ද කෝණාරයන් ලියා සංගීතවත් කොට කරුණාරත්න දිවුල්ගනී ගැයූ ගීතය අද අපේ හාමුදුරුවෝ තෝරන මුල්ම ගීතය. කලින් හිරු මුළු දෙවිත වදනා ඒ හිරු මල් පොඩි පිපුණා ඒ මල් සුවනේ අද ලොතුරු සුව විඳිනා කලාරවි අපි අම්මා කළුවේ අරදින දරුවන් එනතුරු සිතනේ නිවන් දකින්නේ බෑ කළුවර ඇවිදින් ඉකිපිට හැඬුවත් නිතනේ නිදී විඳගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවින් කවදාදෝ ඔය නෙත් දරුසිනේ හසින් නිදින්නේ පාරිදින විට විපඟ ගීත බන පදවේවා ඕ මළුවක ඇවිලින පහන් වැටක් සී තුන් සිත නිවී සැදේවා මතු
උපදින සසරේ විශාකාවවි මෙත් මග නිත් හමුවේවා ඇත්රජීනියනේ ඔබ නැලැවිලි ගීතය නොවම නිවන කවියක් වේවා ගමට කලින් හිරු මුළු තැන්ගෙට වදනා ඒ හිරු එළියේ එන මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොවුතුරු සුව විඳිනා කලාරවීනිල් පියවර අපේ අම්මා කරුණරත්න දෙවුල්ගනේ ගායනා කරන ගීතය අද ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ අපේ සොඳුරු සඳෑවට මේ මියුරු ගීරවස බෙදන රංජිත් පෙරේරා රංජිත් ගීතය ගායනා කළා. මේ අද අපේ සොඳුරු සඳෑවේ පළමු ගීතේ මේ සුන්දර වුණු හැන්දෑවේ සොඳුරු සඳෑවේ අද අපේ ගෞරවනීය ආරාධනයේ පරිදි වැඩසටහනට සහභාගී වෙන්නේ රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී අපේ අති ගෞරවනීය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ තෝරන මේ ගීතත් ඒ ගීත අපේ ජීවිතයට කොයිතරම් සමීප වෙනවද කියන කාරණේ අපට අපේ ගීත බවට පත් කරගන්න පුළුවන් අත්දැකීම් මා හිතනවා උන්වහන්සේගේ මේ ඊටාම සිත් ගන්නාසලු ඊට සංවේදී සිදුවීම් වලින් පිරිච්ච මේ විවරණය තුල ගැබ් වෙලා තිබෙනවා. අපි හැමෝටම මේ ගීතය අහගෙන ඉන්නකොට මට මතක් වුණා අර අලුත් පරම්පරාවේ කිවිඳියක් ඉරේෂා හේමමාලිගේ හමාර බණවර කියන කවි පොතේ අය ලියන අම්මා ගැන බොල් කරල් ශේෂ වුණු පිදුරු මිටියක් වෙලා කමතේ මල්ලක කඳුළු බුසල් බාගෙට හලා කන්න දෙන්නට දෙයක් නැති විටක බොල් වෙලා බිම්මලක් වෙලා හරි පිපෙනවා අම්මලා කියලා. මම හිතනවා දරුවන්ගේ අවශ්‍යතාවයේ වඩාම හොඳින් ඕනම රවාසික වගේ ඕනම වයසක ඉඳද්දී වුණත් ඒ දරුවෝ කොයිතරම් ඉහළක හිටියත් මම හිතන්නේ ඒ අයට තමයි දැනෙන්නේ. අපි ඒක මට මතක් වුණා ඔබ වහන්සේ මේ කරපු විග්‍රහයත් එක්ක. නායක හම්දුරනේ දැන් මම තව ටිකක් ඒ කතාව අරගෙන යන්න කැමතියි ඔබ වහන්සේ මම දැක්කා මට කියවන්න හැකියාවක් ලැබුණා මොහොන පොතේ ඔබ වහන්සේ ඊටාම ලස්සනට සටහන් කරලා තියෙන ඔබ වහන්සේට මහාචාර්ය පදවිය ලැබුණු දවසේ අම්මගේ ප්‍රතිචාර අපි ටිකක් ඒ ගැනත් කතා කරලා අපේ දෙවෙනි ගීතයටත් මේ ඊටාම අපූර්ව ගීතයක් ඔබ වහන්සේ අපේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගායනා කරන ධර්මසිරි ගමගේ රචනා කළ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ පූජා චිත්‍රපටයේ ගීතයක් තමයි දෙවෙනි ගීතයට ගන්න. එතෙන්ට එන්න අර අනිත් සිදුවීම් ටිකත් අපි ගලපගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් මම කිව්වනේ මගේ අම්මා මේ පාසලේ දෙකට ගියේ කියලා. එතකොට තාත්තා එකේ පන්තියට ගියේ. හැබැයි මේ සමන් මහත්තයා අපේ අම්මා මට හිතෙනවා පුදුමාකාර විදිහේ ශක්ති සම්පන්න කාන්තාවක්. හේතුව අපේ අම්මා අපේ තාත්තා නැති වෙච්ච වෙලාවේදී තාත්තගේ දේහය වලට තැම්පත් කරන වෙලාවේදී ඔක්කොම දරුවෝ හැම කෙනෙක්ම අඬනකොට මමත් සමහර වෙලාවටයක් සංවේදී වෙලා ඉන්නකොට අපේ අම්මා ඒ වල වටේටම අම්මා ඇවිදගෙන ගියේ අනිච්චාවත සංඛාරා කියලා කියන ගාථාව කිය. අම්මා අඬන්නේ නැහැ. අපේ අම්මයි තාත්තයි අතර පුදුමාකාර විදිහේ අර මහා කටුක දුක්ඛිත පරිසරය තුළ වුණත් ඒ දෙන්නා අතර පුදුමාකාර විදිහේ මේ ආදරයක් සෙනෙහසක් ලිංගතුකමක් තිබුණා. ඒතර තාත්තගේ ඉල්ලීම තිබුණෙත් ඒ තාත්තා වලදාන තැනම එතනම අපේ අම්මත් නැතිච දවසක තැම්පත් කරන්න කියලා. අපේ සාමාන්‍යයෙන් ওই ගැබින් සම්ප්‍රදායේ සිරිතක් තියෙනවා ඊළඟ ආත්මයේදී පිරිම් භාවයක් ලබා ගන්න අවශ්‍ය නම් ස්වාම පුරුෂයාගෙන් බිරිඳ වැඳලා අවසර ගන්න ඕන කියලා. මේක අපේ අම්මා කරලා තියෙන වැඩක්. අපි දන්නේ තාත්තා නැති වුණාට පස්සේ තමයි අපේ අම්මා මට කිව්වේ මම තාත්තට වැඳලා ඊළඟ ආත්ම භාවයේදී පිරිමියෙක් වෙන්න ඕන කියලා උත්පත්ති ලබන්න ඕන කියලා මේ අවසර අරන් තියෙනවා. එතකොට පිරිමියා වරන් දෙන්න ඕන ඒක. අපේ තාත්තා වරම් දුන්නා කියලා කියනවා අපේ අම්මට ඊළඟ ආත්මයේදී පිරිමි ආත්මයක් ලබා ගන්න කියලා. අදටත් සමන් මහත්මයා අපේ අම්මා අවුරුදු 80යි. අපේ අම්මා උදේ ඉඳලා රාත්‍රී කාලය වෙනකම්ම
බණ දහම් තමයි බොහෝ වෙලාවට කටයුතු කරන්නේ පොත් කියවනවා හරියට. දෙකේ පන්තියට ගියපු අපේ අම්මා මම හිතනවා මට වඩා බණ දන්නවා කියලා. මම අර මුහුණු පොතේ සටහන් කරලා තිබෙත් ඒකයි. මොකද ඒ අනිත්‍යතා සංකල්පය ඊ타ත්ම ඉහළින් අපේ අම්මා දන්නවා. මේ මෑතකදී ගිය සතියට ඉස්සරින් සතිය අපේ අම්මා මට කතා කරලා කියනවා මම තරම් සතුටින් ඉන්න ගෑණියක් මේ ලෝකයේ තුල නැහැ කියලා. අපේ අම්මගේ වචනේ වරන්ඩක දෙකේ පන්තිය ගියපු කෙනෙක්, දරුවෝ 7 දෙනෙක් හදපු කෙනෙක්, ඛණ්ඩ බොණ්ඩ නැති මහා කටුක පරිසරයක් තුල ඒ කියන්නේ යා හරිම සතුටින් ඉන්නවා. එතකොට කඳුළු බීපු අපේ අම්මා ජීවිතයේ කියවා ගත්තා. ජීවිතයේ කියවාගෙන අම්මා ජීවත් වෙන රටාව මොකක්ද කියලා එක දන්නවා. දරුවන් කාටවත් බරක් නොවි ජීවත් වෙනවා කියන එක දන්නවා. ඒ පිළිවෙලක් දන්නවා. ඉතින් මම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයටපත් වුණාට පස්සේ දැන් මේ ගොඩාක් දෙනෙක් හිතනවා මහාචාර්ය පදවිය කියලා කියන්නේ විභාගයක් ලියලා පාස් වෙන කාරණාවක්. ඇත්ත වශයෙන්ම මම ඉගෙන ගත්තේ මාතලේ අකුරම්බඩ මධ්‍ය මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබලා මාතලේ විද්‍යානන්ද මහපිරිවෙනින් අධ්‍යාපනය ලැබලා සංඝරාජ පිරිවෙන් කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා එහි අවුරුදු 4ක් ගෞරවපාති පාඨමාලාව හදාරලා ඊට පස්සේ විශ්වවිද්‍යාලයේම මම 2001 අවුරුද්දේදී සිංහල අධ්‍යනාංශයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 2002 අවුරුද්දේ රජරට විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2002 ඉඳලා අද වෙනකම් රජරට විශ්වවිද්‍යාලයේ ඉන්නේ. ඒකට ඔය අතරතුරේදී අපි ආධුනික කතිකාචාර්යවරයෙක් විදියට ඊළඟට සහකාර කතිකාචාර්යයෙක් විදියට ආධුනික කතිකාචාර්යයෙක් විදියට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය 1 2 සහ ඊළඟට මහාචාර්ය පදවියට. ඇත්ත වශයෙන්ම මහාචාර්ය පදවියකට පත් වීමේදී බලන කාරණා තුනක් තියෙනවා. එකක් තමයි අපේ වෘත්තීය පළපුරුද්ද. ඊළඟට අපේ තියෙන සුදුසුකම්. සහ දෙවෙනි කොටසේදී බලනවා අපි කොච්චර පරිශන කරලා තියෙනවද. දැන් මගේ විෂය ශ්‍රේෂ්ඨය ඇත්ත වශයෙන්ම සිංහලවල 19 වෙනි සතවර්ෂයේ 19 වෙනි සතවර්ෂය කියලා කියන්නේ 19th century බ්‍රිතාන්‍ය කාලයේදී කරපු පරීක්ෂණ. ඒතර මම ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කළේ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ එංගලන්තයට ගිහිල්ලා එංගලන්තයේ මහා බ්‍රිතාන්‍ය පුස්තකාලයත් පාවිච්චි කරලා ඊළඟට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේදී මම මගේ ආචාර්ය උපාධි ප්‍රසන්ටේෂන් එකත් කරලා එතකොට මේ උපාධිය 2011 අවුරුද්ද තමයි ලබා ගත්තේ. එතකොට අපි තියෙන පරීක්ෂණ කොච්චර කරලා තියෙනවද ඒවට ලකුණු හම්බෙනවා. තුන්වෙනි කොටසේදී අපි විශ්වවිද්‍යාලයේ තියෙන පරිපාලනය සහ ජාතික වශයෙන් අපි ලබා දීලා තියෙන දායකත්වය කියලා කියන මේ කොටස් තුන ඇත්ත වශයෙන්ම යටතේ තමයි අපිට ලකුණු ලැබිලා ඒක ලොකු ක්‍රියාවලියක්. ඉතින් අවුරුදු 1කමාරක් විතර යනවා ඒක ලැබුණේ. දැන් ওই මහාචාර්ය පදවියට ලැබුණාම ඇත්ත වශයෙන්ම අපේ අම්මට මේක මට කිව්වට මේක තේරුම් කරලා දෙන්න හරි අමාරුයි අපේ අම්මා. එතකොට අහන්නෙම අම්මා මේක විභාගයක්ද කියලා අහනවා. දැන් මට අම්මට මේ කොටස් තුනක් යටතේ තියනවා යයි කියලා කියන එක ටිකක් හරි අමාරුයි විග්‍රහ කරලා දෙන්න. එතකොට මම ඒක ලියලා තිබුණෙත් ඇත්ත වශයෙන්ම තාත්තත් දැන් මැරිච්ච තාත්තත් කොහේ හරි ඉඳගෙන මොකද එකේ පන්තිෙන් ගිහිල්ලා තියෙන්නේ. තාත්තා චිත්‍රපටි ඔක්කොම බලලා මට මේ සාහිත්‍ය ඥානය දුන්නට පොඩි කාලේදී තාත්තා ඇත්ත වශයෙන්ම තාත්තත් හිතේ නැති මේ මොකද්ද කියලා. එතකොට අම්මා අහනවා මේක ජනාධිපති දෙන එකක්ද කියලා අහනවා. මං කිව්වා අපේ අම්මා මට ජනාධිපතියකින් නම් ඕන්නෙම නැහැ. මට ජනාධිපතියකින් ලැබෙන දෙයක් නැහැ. ඉතින් මං ওই ජනාධිපති ඔක්කොම බණත් කියලා තියෙනවා. මං එහෙම එකක් නැහැ. ඊළඟට මේකට ලොකු උත්සවයක් තියෙනවද කියලා අහනවා. මං කිව්වා නෑ එහෙමත් නැහැ කියලා කිව්වා. ඉතින් ඕක කොහොම හරි කියලා. ඉතින් කොහොම වුණත් අම්මා කිව්වා මං ටිකක් අසනීපෙන් වුණත් අම්මා මං බලන් දෙන්න ඕනේ කියලා ඇත්ත වශයෙන්ම මාතලයට අපේ අම්මා ආවා. එතකොට අර එන්නේ නිකම්ම නෙමෙයි කැවුම් ගෙනල්ලා මගේ අත් දෙකයි කකුල් දෙකයි මූණයි ඔක්කොම තවලා තමයි අම්මා මේ ආශිර්වාදය කළේ. එතකොට මට හිතෙනවා අර වරක් වෙන්දොත් කැලණි ජීවිතේටම කරපු පව් ගෙවිලා යනවා වගේ ගෙමියු කියනවා වගේ අම්මගේ මේ ආශිර්වාදය ලැබෙනකොට අර මිනිසුන්ගේ ඇස්සහකට තියෙනවා නම් ඉවත් නැතිලා යනවා කියලා. ඉතින් ඒක නිසා අම්මට මේක තාම තීරුම් කරගන්න බෑ ඇත්ත වශයෙන්ම මට මේ මොකද්ද කියන කාරණාව. ඉතින් කොහොම නමුත් අම්මා අප්‍රමාණ විදිහට සතුටටපත් වෙනවා. ඒකකොට අර කටුකත්තේ තුළ උපරිම තලයකට ඇවිල්ලා ඇත්ත වශයෙන්ම ඒ තුළ ඉන්න. ඉතින් මට හිතුණා තාත්තා හිටියානම් තාත්තා ගොඩක් සතුටු වෙන්න පුළුවන්. මොකද හේතුව දැන් මල්ලි සහකාර පොලිස් අධිකාරියෙක් වෙනකොට අම්මා දන්නවා එයාගේ තරුපටි වැඩි වෙලා එයා වාහනකින් එනවා තවත් රියදුරෙක් එක්ක එනවා හරියට. ඉතින් මම තාමත් යන්නේ මගේ මේ ඉන්න අපේ ප්‍රීවන් මහත්මයා අප්පා මහත්මයා දෙන්නත් එක්ක යන්නේ. ඉතින් ওই දෙන්න තමයි ඉතින් අවුරුදු ගානක් තිස්සේ දකින්නේ. ආයි වෙන තරුපටි මොකවත් වැඩි වෙලාත් නැහැ. විශ්වවිද්‍යාලයේදී උපාධි ප්‍රදාන උත්සවයේදී මම
මහාචාර්යවරයෙක් වුණා කියලා කෝට් දාගෙන යන්නෙත් නෑ. මට මැරෙන එකම උරුමිලා තියෙන විජිනිපත විතරයි අරගෙන යන්නේ. ඉතින් අර තාත්තා දැන් හිටියානම් මට හිතෙනවා ගොඩාක් සතුටු වෙයි කියලා. හේතුව තාත්තට මං හොඳට සැලකුවා. අපේ අම්මටත් අදටත් සැලකනවා. අම්මා හරිම පිළිවෙලයි. අම්මට මොනවා වුණත් අම්මට අවුරුදු 80 වුණත් හොඳට සෙන් පවුඩර් ටිකේ ඕන අපේ අම්මට ඇත්ත වශයෙන්ම කොණ්ඩේ හරියට බැඳලා පිළිවෙලට ඉන්නවා. ඉතින් තාත්තා හිටියනම් ගොඩාක් සතුටුනා කියලා කියන්නේ අපි ඊළඟ මේ තෝරාගත්ත ගීතය ඇත්ත වශයෙන්ම තෝරාගත්තේ මේ තාත්තට උපහාරයක් වෙන්නමයි. සමන් මහත්තයා අම්මගේ චීතරෙද්ද ගැන මම කිව්වනේ. ඒ වගේ තමයි තාත්තගේ මට දැනෙන්නේ කමිසේ. එහෙම නැත්තම් ගැමි ওই කාලේදී බැඳගත් අඹඩ ලේන්සුව. ඕකේ ඇතුළේ ওই මුළු ජීවිත කතාවක්ම සම්පූර්ණයෙන්ම තියෙනවා. දැන් අපි දන්නවා අපේ තාත්තලාට බෞද්ධ සම්ප්‍රදාය තුළ වඳිනකොට අපි කියනවා උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පියපොත්තකං රාජමජ්ජං සුපතිට්ටම් පිටුපාදන්නවා මං. උද්දිකාරෝ ආලිංගිත්වා අපි තාත්තලා වර්ධනය කරනවා අපිව. එතකොට දැන් අපි තාත්තට දැන් සමහර වෙලාවට මේ වැඩසටහන අහන අයට ඔබේ තාත්තලා මේ ගොඩාක් හොඳට කණ්ඩ බොණ්ඩ දීලා ඔබව පෝෂණය කරන්න ඇති. ඒ ඔබට ඔබේ තාත්තට පුළුවන් ආකාරයකට. අපේ තාත්තලා බොහොමයක් තාත්තලා Tamanට කුසට ආහාරයක් නැති වුණත් අපේ බඩ කටවල් පුරවන්න තමයි මහන්සි වෙන්නේ. තාත්තා හැමදාමත් ජීවි කුඹුරු කොටලා ඇවිල්ලා මම කොහොමද මේ හතකගේ බඩවල් පුරවන්නේ කටවල් පුරවන්නේ කියලා කියන එක. එතකොට මට පේනවා තාත්තා ඇඬුවේ නැති වුණාට ඒ මහා දුක දරාගෙන ඉන්නවා. එතකොට ඔය ඉස්සර කාලේ අත්ත වශයෙන්ම හිටපු අපේ ගැමියවරු බොහෝ වෙලාවට ඔයයි මොන හරි හවසට මඳුවිත පානය කරනවා. මට හිතෙනවා තාත්තා සමහර දවස්වලට මඳුවිත පානය කරලා ඇවිල්ලා මොන හරි දියක් කාලා එහෙම නිදා ගන්නවා. ඒ නිදාගන්නේ අර දුක කියන්න විදියක් නැහැ. දුක අහන්න කෙනෙක් ඇත්තේ නැහැ. දුකට පිහිට වෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ඇත්ත වශයෙන්ම ඒ ස්වභාවය තත්ත්වයට එක්කම තාත්තා මට හිතෙනවා මහා මිරක් වගේ මේක දුක දරාගෙන ඉන්නවා. ඒ දුක දරාගෙන ඉන්නකොට තාත්තගේ මූණේ තියෙන සමහර ඉරියව් හැඩහුරුකම් මට පේනවා ඇත්ත වශයෙන්ම අදටත් මැවිලා පේනවා. එතකොට උද්දිකාරෝ ආලිංගිත්වා කියලා කියන්නේ වැළඳ ගන්නවා. චුම්බිත්වා කියලා කියන්නේ ඉඹිනවා. දැන් අපි පොඩි කාලේදී අපිට ළමා ලෝකයක් තිබුණා. අපේ තාත්තා කුඹුරේ හරකුන්ගෙන් බී හානකොට අර පෝරුවේ තාත්තා මාව තියාගෙන යනවා ඇත්ත වශයෙන්ම. එතකොට පුදුම විදිහේ මහා සතුටක් පෝරු ගන්නකොට. සමහර දවස්වලට තාත්තා මාව කරමත්තේ තියාගෙන අපේ පිරිමි දරුවෝ 4 දෙනයි, ගැහැණු දරුවෝ 3 දෙනයි. ඉතින් කරමත්තේ තියාගෙන යනකොට මට පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. තාත්තගේ කර උඩින් මම යනවා අනිත් මිනිස්සු දිහා ඔක්කොම දිහා බලාගෙන. සමහර දවස්වලට තාත්තා මගේ මූණ ඉඹිනවා. හැබැයි තාත්තා මූණ ඉඹිනකොට තාත්තා බුලත් විත කනවා රවුල් කොට තියෙනවා. එතකොට මූණේ ගෑවෙනකොට පොඩි හිරිකිතියක් දැනෙනවා. එතකොට අයින් කර ගන්නවා. හැබැයි අද මට ඒක දැනෙනවා තාත්තගේ ඒ සෙනෙහස ආදරය කියලා කියන එක ඒක අද මට ඒක සුවඳක් විදියට දැනෙනවා. ඇයි හේතුව මොකද? අර චුම්බිත්වා ආලිංගිත්වා චුම්බිත්වා බදාගෙන ඉබල හදනකොට තාත්තගේ සෙනෙහස කියලා කියන එක අපේ ඇඟට යනවා. එතකොට අපි දන්නවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවන්ට ආශිර්වාදය කරනකොට අම්මගේ තාත්තගේ හදවත උණු වෙලා ගිහිල්ලා මේ ඇඟිලි තුඩු වලින් ඒ කරුණාව දයාව උතුරලා යනවා. තාත්තා ඉඹිනකොට අම්මා ඉඹිනකොට ඒ සෙනෙහස ආදරේ ලිංගතුකම එනර්ජි එකක් වගේ මහා ශක්තියක් වගේ අපිට දැනෙනවා. අපි තාත්තා හැම තාත්තා කෙනෙක් මම කියන්නේ මගේ තාත්තා විතරක් නෙමෙයි හැම තාත්තා කෙනෙක්ම එකම ප්‍රාර්ථනාව තමයි රාජ්‍ය මජ්ජං සුපතිට්ටං. හැම තාත්තා කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්නේ Tamanගේ දරුවෝ රජවරුන් මැද ඉන්න. තාත්තලාට යන්න බැරි බොහෝ දුර දරුවෝ යනවා. දරුවෝ ගිහිල්ලා සමහරලාට ඒ දරුවෝ ඉතාමත් හොඳින් ජීවත් වෙනකොට අපේ අම්මලා තාත්තලා මොනවා නැතත් අනේ මගේ දරුවෝ හොඳින් ජීවත් වෙනවා කියලා කියන හැඟීමෙන් ඒ තාත්තලා ඒ ආදරේ සෙනෙහස ලිංගතුකම සියල්ලක්ම විඳිනවා සහ ඒ වගේම දුක දරාගෙන සිටිනවා. ඔබ දන්නවා සමහර වෙලාවට මේ වැඩසටහන් අහන නරඹන බොහෝ දෙනෙක් ඔබේ අම්මත් ඔබේ තාත්තා ඒ වගේම තමයි. ඔබේ තාත්තා සමන් මහත්තයාගේ තාත්තත් ඕන තරම් දුක දරාගෙන ඇති. ඇඬුවේ නැතුණාට රහසෙන් අඬපු අවස්ථා ඇති. එතකොට කුසට ආහාරයක් නැතුව ඔබව පෝෂණය කරන්න ඇති. එතකොට ඔබව රජවරුන් මැද ඉන්න පුළුවන් විදියට ඔබට මේ ජීවිතයට ආශිර්වාද ලබා දීලා තියෙනවා. දරු දුක් උහුලා තනියමම වැළපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා වේවා පූජා වේවා. මට මතකයි වික්ටර් රත්නායක මහත්මයාගේ සින්දුවක් තියෙනවා නේද? අම්මා වරු විතරද බුදු වෙන්නේ කියලා. ටීම් ජයරත්න මහත්මයාගේ සින්දුවක් තියෙනවා. මහා මෙර එවැනි බර සිතින් උහුලනා කඳුලලි සමරු නිතින් සංගවනා දරු දුක උහුලා තනින් වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා පූජා වේවා පූජා වේවා. දැන් බලන්න මහා මෙරක් වගේ සිතින් මේ දුක දරාගෙන කඳුළු වගුරන්නේ. හැබැයි කඳුළු තාත්තගේ මුනේ තුලේ තියෙනවා, හදවත තුලේ තියෙනවා. ඔබ දන්නවා අද මේ වෙන විට සමහරලාට මේ තියෙන සමාජ වටපිටාව පරිසරය තුළ හැම තාත්තා කෙනෙක්ම මේ සමාජ ආර්ථික ක්‍රමයේ තුළ ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා. දරුවෝ පෝෂණය කරන්න බැරිව, දරුවන්ට කන්න දෙන්න බැරිව සමහර වෙලාවට මහපාරේ දැන් තාත්තලා අඬනවා. බස් වලට අඬනවා. යන්නේ තැන අඬනවා. ඇයි හේතුව මොකද? තාත්තා රජ වෙන්න නෙමෙයි ළමයි රජ කරන්න. ඒ සිහිනේ උන්ට ළඟා කරගන්නත් බැරි වෙන තැන. මව් ඇතිදාටත් සෙනෙහස පුදලා මව් නැතිදාටත් තුරලේ රකිනා සසර ගෙවෙනතුරු දරුවන් රකිනා බුදු බව ලබනා පියවර පූජා වේවා පූජා වේවා. අවසානයේදී ධර්මසිරි ගර්මගේ මහත්මයාගේ තාමත්ම ලස්සනයි පූජාවක්ම තමයි ප්‍රාර්ථනාව අම්මා බුදු වෙන්න වගේම තාත්තත් බුදු වෙන්න කියන එක. මගේ තාත්තත් කොහේ හරි ඉඳගෙන මේක අහගෙන ඇති. ඉතින් මගේ තාත්තත් මා ප්‍රාර්ථනා කරන්නේ සසරේ බුදු වෙන්න නැත්නම් නිවන් දකින්න. අරුණට පිපෙන ඉර මඩලින් හැඩවෙච්චි මුදුනත් බැඳන් රන් කරලට පේවෙච්චි බුලතින් පමණි මුවගේ කහටක් වෙච්චි මඩිනා බැතම නුඹේ සුවඳයි අප්පච්චි. අපි ගායනා කරමු. රජිත් දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා පියවරු වෙසෙනා සිතින් උහුලනා කඳුලැලි සමුදුර නෙතින් සංගවනා දරු දුක උහුලා තනිව වැළපෙනා බුදු බව ලබනා
මස පුදලා මව් නැතිදා තවි දුරුලේ රකිනා සසර ගෙවන තුරු දරුවන් රකිනා බුදු බව ලබනා පියවරු විසිනා පූජා වේවා. මේ ගීතය ඇතුළත් වුණේ පූජා චිත්‍රපටයට ධර්මසිරි ගමගේශෝරීන් තමයි ගීතය රචනා කළේ. ඒකත් විශේෂත්වයක් දෙවන එතුමාම මේ පියසෙනිහස පිළිබඳව පූජා චිත්‍රපටයට ලිව්වා වගේම අපේ හැමෝටම යසයිසුරු චිත්‍රපටයට අම්මාවරුනි කියන ගීතයත් රචනා කරන්නේ ධර්මසිරි ගමගේශෝරීන් එකම ආකාරයට ඒකී චිත්‍රපට දෙකේම ගීපද රචනය කරමින්. අද KCC සොඳුරු සැඳෑවේ ඔබ වෙනුවෙන් මේ අරුත්බර ගී පද විවරණය ඒ වගේම ජීවිතයේ ඔබට මේ අපූර්ව දේ පහදා දෙන්නේ රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ඒ වගේම මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක තුරන්දර මහාචාර්ය පූජ්‍යපාද ඔලගන්නවත්තේ චන්දසිරි නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සහභාගී වෙන අද මේ සොඳුරු සැඳෑ වැඩසටහන අපේ 55 වෙනි වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් KCC විශේෂ විකාශන මැදිරියේ සිට හැම සෙනසුරාදාවකම අපි ඔබට මේ වගේ විශේෂ චරිතයක් ජීවිතය පිළිබඳව අපට කරන මේ පැහැදිලි කිරීමට අපි ඉඩකඩ වෙන් කරගන්න සොඳුරු සැඳෑව කැන්ඩි සිටි සෙන්ටර් සභාපතිතුමන් තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයකට අනුව තමයි අපි ආරම්භ කළේ. ඉතින් අද ඒ වැඩසටහනේ 55 වෙනි වැඩසටහන අපේ නායක ස්වාමීන් වහන්සේත් එක්ක අපි මේ KCC මැදිරියේ සිට ඔබට ගෙනෙන්නේ. කඳුරට ගුවන්විදුලියෙන් ඔබට සවන් දෙන්න පිළිවන් FM 90.1 107.3 107.5 තරංග මාලාවන් වලින් ඒ වගේම SLBC සහ රේඩියෝ ගාඩන් කියන ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ඔබට ලෝකයේ කොතැනකින්ද ලව්වත් කඳුරට සේවයට සවන් දෙන්නට පුළුවන්. ඒ වගේම KCC Facebook අඩවිය ඔස්සේත් කඳුරට FM YouTube අඩවිය ඔස්සේත් ඔබට මේ නරඹන්නටත් පුළුවන්. සුපුරුදු ලෙසින් ක්‍රියේෂන් සංගීත කණ්ඩායමේ රංජිත් නිශාන්ත සමීර සහ රිද්මි අද අපිට සුපුරුදු ලෙසින් මේ දායකත්වය ලබා දෙනවා. අපි අමුතුනේ ඔබ වහන්සේගේ දැන් අධ්‍යාපන කටයුතු දැන් ප්‍රාථමික අධ්‍යාපනයේ පුංචි කාලේ ගමේ ඉස්කෝලෙම්මද ගමේ පාසලෙම්මද? ඔව්. අත වශයෙන්ම දැන් මගේ ගමේ පාසලක් නැහැ. අකුරම්බඩ තමයි. අකුරම්බඩ ප්‍රාථමික විද්‍යාලය තමයි. ඊට පස්සේ වීර කැපිටල් මධ්‍ය මහා විද්‍යාලය. ඉතින් ඔය ප්‍රාථමික අධ්‍යාපනය මම කිව්වා වගේ පහේ පන්තිට යනකම් ගියා ප්‍රාථමික විද්‍යාලයට. ඇත්ත වශයෙන්ම අර පොඩි කාලේදී අර මගේ තිබිච්ච ගස් ගඳ ගන්නකම හොලන්න බැරි වෙච්චි සමහර ගුරුවරු මාව ඉගෙන ගන්නට බැරි කෙනෙක් විදියට කොන් කරලා දැම්මා. ඉගෙන ගන්නට බැරි කෙනෙක් විදියට කොන් කරලා මාව දෙකී පන්තියේදී පේල් කළා. ඒක මගේ ජීවිතයේ තියෙන ඉතාමත්ම ඓතිහාසික අවස්ථාවක්. ඉතින් ඒ පේල් කරපු එක හැබැයි මට පොඩි කාලේ ඉඳලා මේ ලොකු අදිෂ්ඨානයක් තියෙනවා. මොකද හේතුව මම ඒකත් ඔබට කියන්නම්. මට ඕනෑම දෙයක් දරා ගන්න පුළුවන් ඒ වෙලාවේ පොඩි මානසික චකිතයක් ඇති වෙන. හැබැයි මම ඒක දෙවෙනි වතාවට පියවර දෙක තුනක් ඉස්සරහට යනවා. අපිට දෙකේ පන්තියේදී ගස් ගඳ ගහනවායි කියලා ඉගෙන ගන්න බැහැයි කියලා කණෙන් අල්ලලා තමයි මාව මතකයි එක ගුරුවරියක් මාව වාඩි කළේ. හැබැයි මම ගෙදෙට්ට ඇවිල්ලා පොත් කියවන්න උත්සාහ කළා. හතරි පන්තියේදී මට මතකයි මම එක ගුරුතුමියක් කොහොම හරි මම පොත් කියවනකොට ඈට මා පිළිබඳව කිසියම් හැඟීමක් ඇති වෙලා අර ඉස්සරහට ගෙනල්ලා පොත් කියවන්න මට ඉඩකඩක් දුන්නා. මට දැනුණා මේ මිනිසෙකුගේ ජීවිතයක් ඇත්ත වශයෙන්ම වෙනස් කරන්න පුළුවන් ගුරුවරයෙකුට. එතකොට මට මගේ ජීවිතයේ තුල ඒ අදිෂ්ඨානශීලී ස්වરૂපය දිගටම තිබුණා. ඉතින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී හිටියා. ලකුණු මොනවද කියලාවත් දන්නේ නැහැ. හැම දෙයක් දන්නේ අපි අත් වශයෙන්ම. ඉතින් අර පැවිදි වුණාට පස්සේ පැවිදි වෙලා මාතලේ පිරිවෙන ඉගෙන ගත්තා. අපේ නායක හඳුරු ඔය පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනය හිටපු මහාචාර්ය ඩී හෙට්ටිආරච්චි කියන මහාචාර්යතුමා යටතේ ශාස්ත්‍රපති උපාධිය කරලා තියෙනවා. අපේ නායක හඳුරු තිස්මඩ නන්දාරම් නායක හඳුරු ඒ කාලේ ওই කඳුරට සේවීම ගොඩක් ධර්මදේශනාම කරලා තියෙනවා. නායක හඳුරු හොඳ උගතෙක් පඬිවරයෙක්. එතකොට අර මට යාභාෂය නායක හඳුරුගෙන් නිරන්තරයෙන්ම ලැබුණා.
එතකොට හැම කාලේ මේ කාලේ පොඩි කාලේ ඉඳලාම නායක හඳුරු කියනවා අපේ රටේ විශ්වවිද්‍යාලය ගැන කියනවා ඊළඟට පොත් පරිශීලනය කරපුවා ගැන කියනවා මහාචාර්ය ඩී හෙටර්ස් මහත්මයා මේ වැවරවුමේ තියෙන ටෙන්ස් කෝඩ් එකේදී සෙල්ලම් කරපු හැටි කියනවා නායක හඳුරු කරන ගිහිල්ලා පුස්තකාලේ පාවිච්චි කරන්න දුන්නේ ඒවා ගැන ඔක්කොම දේවල් කියනවා. ඉතින් ඒ ආభాෂයේ යටතේ ඇත්ත වශයෙන්ම මම ඉගෙන ගන්නකොට ඔබ දන්නවා මේ දැන් මේ පැවිදි සමාජයේ තුලත් අර ඉගෙන ගන්න කාලේදී සමහර හඳුරු හරි ඉරිසියයි. මම උසස් පෙළ ලියන්ට සති දෙකක් විතර වගේ තියෙද්දි එක හාමුදුරු නමක් හිටිය අපේ සමකාලීන මම ගෙදර ගිහිල්ලා එනකොට පොත් ඔක්කොම ගිනි තියලා ඇත්ත වශයෙන්ම එතකොට මට උසස් පෙළ ලියන්න පොත් කියලා දෙයක් තිබුණේ මම පිරිවෙනේ අනිත් කතාවක් තියෙනවා පිරිවෙනේ 8 පන්තියට ආපුවම 8 පන්තියේදී මට ඕනකමක් තිබුණා ඇත්ත වශයෙන්ම අර සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්න ඒ කියන්නේ පිරිවෙන අවසානයේ කියන එක ඊට සමගාමී තියෙන එක ගුරුවරු දුන්නේ නෑ ඊට මම නායක හඳුරන්න ගිහිල්ලා කිව්වා මට මෙහිමයි මට විභාගෙ ලියන්න ඕන කියලා කියපුවාම ඊට පස්සේ ගුරුවරුන් කතා කළා කිව්වා මෙයාට ලියන්න දෙන්න කියලා කිව්වා. පස්සේ මම ලිව්වා. ඉතින් 8 පන්තිලා තමයි 10 පන්තියේ විභාගෙ ලිව්වේ. එතකොට මම අර පිරිවෙනේ හොඳම ප්‍රතිඵල ගත්තා. එතකොට මම උසස් පෙළ පන්තියට ගිහිල්ලා උසස් පෙළ විභාගයට පෙනී හිටලා විශ්වවිද්‍යාලෙත් මම ප්‍රවේශය ලබා ගන්නකොට මගේ අර පල්ලෙහා පන්තියේ හිටපු අය සමහර අය 9 පන්තියේ. එතකොට ඒ කාලේ හිටියා මේ සුනිල් බණ්ඩාර කියලා ආචාර්යවරු සිංහල ගුරුවරයෙක් ඔබ දන්නේ මේ සමහරලට උපකාරක පන්තිත් කළා. එතුමා මේ පෙරදෙන විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ඔය 1991 89 90 91 කාල පරිච්ඡේදය තුළදී ඇත්තටම මේ ගුරුවරයා කොච්චර කැප වුණාද කියලා කිව්වොත් එහෙම එයා විවාහයි පමා කළා. එතකොට අපි අහන්නේ සර් බඳින්න නැද්ද කියලා. එතකොට කියනවා නෑ පොඩි හරු විභාග ලියලා ඉවරනකන් ඉන්නවා කියලා. අපි උසස් පෙළ විභාග ලියලා ඉවරනකම්ම එයා තමන්ගේ ජීවිතේ විවාහ ජීවිතේ කැප කළා ඇත්ත වශයෙන්ම. මම දකින්න එකයි උත්තම ගුරුවරයෙක්. දැන් මීට මාස 3කට වගේ උඩදී එතුමා අපි පිරිවෙනින් උගන්වලා විශ්‍රාම ගියා. ඉතින් මම ඒ ගුරුතුමාට උපහාරයක් විදියට මම විශ්‍රාම යන දවසේදී දඹදිව වන්දනාව යන්න මම මුදල් පරිත්‍යාග කළා. මම කවසර මේක අරගෙන යන්න වන්දනාව යන්න කියලා. ඉතින් කොහොම හරි මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියපුවම සමන් මහත්මයා මට හරි අපූර්ව සිදුවීමකට මුහුණ පාන්න දෙනවා. විශ්වවිද්‍යාලයේදී පළවෙනි දවසේම විශ්වවිද්‍යාලයට ගියපුවම ඒ කාලේදී 1994 අවුරුද්දේ මම කියන්නේ. ඒතකොට අවුරුදු 25කට වඩා වැඩි කාලයක්. ඒ කාලේත් හරියටම මේ නවකවදී කියලා තිබුණා. නවකවදී මම විශ්වවිද්‍යාලයට ගියපු පළවෙනි දවසේම එක සීනියර් හාමුදුරු කෙනෙක් හිටියේ. ඒ හාමුදුරු මට දුන්න බෑග් එකක්. බෑගයක් දීලා කිව්වා විශ්වවිද්‍යාලේ වටේම යන්න කියලා කිව්වා. අද මම මේ විශ්වවිද්‍යාලයට ආපු අලුතෙන් ආපු කතිකාචාර්යවරයා කියලා. අර හම්බෙන හැම ජ්‍යෙෂ්ඨ හාමුදුරු කෙනෙකුට මම කියනකොට අර ජ්‍යෙෂ්ඨ හාමුදුරුලු මට නොසෑහෙන්න මේ සුද්ධ සිංහලෙන් මාව ආමන්ත්‍රණය කරනවා. ඉතින් පැය දෙකක් තිස්සේ ඉතින් මම මේකේ වටේ ගියා. හැබැයි ඒ වෙලාවේදී මම හිතාගත්තා මම මේ විශ්වවිද්‍යාලේ ආචාර්යවරයෙක් වෙනවා කියලා කියන එක. එතකොට මම විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ ඉඳලා වැඩ කටයුතු කළා. ඉතින් වැඩ කටයුතු කරපුවාම මම විෂයක් පළවෙනි විශ්වවිද්‍යාලයේදී මම තෝරාගත්තේ ආර්ථික විද්‍යාවයි බෞද්ධ දර්ශනයයි සිංහලයි. එතකොට ආර්ථික විද්‍යාවට 500 ගණක් හිටියා මගේ මතක හැටියට. මම තුන්වෙනියට තමයි ලකුණු ගත්තේ. සිංහල වලටත් ඒ විතරම ගත්තා. මම සිංහල තෝරාගත්තා. මම අත වශයෙන් පෙරදින විශ්වවිද්‍යාලයට තමයි තේරුනේ. ඒ කාලේ හැටියට මට ලෝ ෆැකල්ටි යන්නත් පුළුවන්කමක් තිබුණා. මම හැබැයි කොළඹට යන්න ඕනකමක් තිබුණා. මොකද හේතුව මට හිතුණා මාතලේ පරිසරයේ ඉඳලා මට මේ ලෝකේ යන්න බෑ. ඒක නිසා හතුරුත් වැඩි අනිත් පැත්තෙන් බලනකොට. ඒ නිසා කොළඹට ගිහිල්ලා කොළඹදී ඇත්ත වශයෙන් මට හිතුණා මගේ ලෝකේ හදාගන්න පුළුවන් කියලා. මම තනියම කොළඹට ගිහිල්ලා විශ්වවිද්‍යාලයේදී අර කතිකාචාර්යවරයෙක් වෙන්න ඕන කියන සීනිය තමයි මගේ තියෙන ඔළුවේ තියෙන එකම ක්‍රියාව. එතකොට සමහර දවස්වල දෙවෙනි අවුරුද්දේදී විශ්වවිද්‍යාලයේ සමහර කතිකාචාර්යවරු දේශනය කළ ඉවරලා ශිෂ්‍යයොත් ඔක්කොම ගියාට පස්සේ මම යනවා අර දේශන ශාලාවට ගිහිල්ලා අර පෝඩියම් එකට ගිහිල්ලා මම නිකන් වටපිට හැරිලා බලනවා කොහොමද කියලා දැන් මම නිකන් මේ මනෝමය වශයෙන් මම හිතාගෙන එහෙම කරනවා. ඒ සඳහා එතකොට මම රෑ දවල් දෙකේ මහන්සියලා ඇත්ත වශයෙන්ම වැඩ කළා. වැඩ කරනකොට අර ජීවිතේ වෙනස් වුණා. මොකද හේතුව ඒ කාලේ දැන් ඔය අභාවයට පත් වෙලා ඉන්න මහාචාර්ය තිස්සකාරීස මහත්මයා ඔබ දන්නවා. එතකොට මහාචාර්ය විමල්චි බලගල්ලි මහත්මයා. එතකොට දැනට ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ අරංගල මහත්මයා. ඉතින් ආචාර්ය මණ්ඩලයක් හිටියා මහාචාර්ය සුරේන්ද්‍ර මහත්මයා. ඉතින් ඒ කට්ටියගේ ආభాෂය යටතේ මම කොහොම හරි විශ්වවිද්‍යාලයේදී ඉගෙනගෙන අවසානයේදී මම අධ්‍යයනාංශයට බඳවා ගන්නවා. ඊට පස්සේ අත් වශයෙන්ම පශ්චාත් උපාධි කරන්න ගියපු වෙලාවේදී පශ්චාත් උපාධි කරනකොට මම තෝරාගත්තේ මට අපේ මහාචාර්ය තිස්සකාරීස මහත්මයා දුන්නේ ඔය 19 වෙනි සතවර්ෂයේහි පද්‍ය සාහිත්‍ය නවාංග කියලා.
ඒක මේ වෙනකොට විශ්වවිද්‍යාලවල පරීක්ෂණ කරලා තිබුණේ නැහැ. මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයා හැම නාමිකව සඳහන් කරලා තිබුණා. හැබැයි ඒ ගැන කතා කරලා තිබුණේ නැහැ. ওই නූතන පද්‍ය සාහිත්‍ය ගොඩ නැගෙන්න තිබිච්ච මුල් කාලේදී. මම ඒක සෑහෙන කාලයක් මහන්සිලා ඒක කළා. අපේ විශ්වවිද්‍යාලයේ අපි තිස්සකරජ මහත්මයා ඒ කාලේදී මම මේක සර්ට කිව්වා බෑ කියලා. සර් මට මේක කරන්න බෑ කියලා කිව්වා. හැබැයි සර් වචන දෙක තුනයි කතා කරන්නේ. සමහර දවස්වල ලියලා අරන් ගියපාම විසි කරලා දානවා. මට පුදුම බයක්. මට සමහර දවස්වලට මේ කියන්නේ සර් ළඟට ගිහිල්ලා හොඳට අමතන්න හිතනවා සමහරලාට. ඉතින් අමාරුවෙන් මේක කළා මම කොහොම හරි. වැඩි කියන්නේ මොනවත් කියන්නේ වෙන දේවල් කරන්න දෙන්නෙත් නැහැ. ඉතින් මම මේ පශ්චාත්තාපදී කළාට පස්සේ ඊළඟට මට හිතුණා මේක දැන් ඉතාමත්ම හොඳ වටිනා විෂයක් ශාස්ත්‍රයක් මේ කියලා. ආචාර්ය උපාධියට මම තෝරා ගන්නකොටත් ඊට පස්සේ මට සර් කිව්වා ඕකම යන්න එච්චරයි කියලා කිව්වා. පස්සේ ඒක මම හොයාගෙන යන ගියා. ඇත්ත වශයෙන්ම ආචාර්ය උපාධියට පෙරදින විශ්වවිද්‍යාලයේ මගේ මතකයේ හැටියට ඉංග්‍රීසි භාෂාවෙන් PhD ආචාර්ය උපාධියක් දීලා තියෙන පළවෙනි වතාවට මම හිතන ලංකාවේ. ඒතකොට මම එංගලන්තයට ගිහිල්ලා පරීක්ෂණ කළා. එහෙත් උපදේශකුන් යටතේ කටයුතු කළා. එතකොට මම කියන්න ගියේ අර මහාචාර්යතුමා දැන් මට පේන්නේ මේක මහා වදයක් විතරනේ. හැබැයි එතුමා ගොඩාක් ඈත දැකලා තියෙනවා. ඈත දැකලා තමයි මාව මෙතන දැම්මේ. ඒ කැපකිරීම මහන්සි ඔක්කොම කළා. හේතුව අද විශ්වවිද්‍යාලය ඇත්තටම ඒ කොටස පිළිබඳව ඔය සිංහල විශ්වාසශාස්ත්‍රයේහි පරීක්ෂණය කරලා තියෙන අතර මම හිතන්නේ අත්ලොස්සයි ඉන්නේ. ඒකින් මමත් එක්කෙනෙක් තමයි. ඉතින් ඒව ජාත්‍යන්තර වශයෙන් යම් දේවල් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඒකට ඒ වගේ උත්තම ගණයේ ගුරුවරු අපට පේනවා අපේ ජීවිතය තුළ හිටියා. එතකොට ඒ කැපකිරීමේදී සමන් මහත්තයා මම රජරට විශ්වවිද්‍යාලයේ ඉඳලා කොළඹට යනවා. හැමදාම සිකුරාදා රාත්‍රී මිහින් 4ට 5ට බස් එක ගෙන ගිහුවාම සමහර දවස් රෑ 12ට එකට විතර තමයි පිටකොටුවේ බහින්නේ. අවුරුදු 3ක් 4ක් තිස්සේ පිටකොටුවේ ඉඳලා රමාලට බස් එකක් එනකන් කොට්ටාවට යන්න පැය ගාණක් ඉන්නවා. එතකොට ඉන්නකොට අර පිටකොටුවේ ඉන්න වීදියේ ඉන්න යාචකයෝ මාව අඳුරනවා. වීදි ගණිකාව මාව අඳුරනවා. අවුරුදු 3ක් තිස්සේ එක දිගටම සිකුරාදා රාත්‍රියේ ගිහිල්ලා 138 බස් එකේ බස් වලට ඉන්නකොට බෝගාහිසර සමහර මට මතකයි එක වීදි ගණිකාවක් ඇවිල්ලා මගෙන් අහනවා අද පරක් වුණාද කියලා අහනවා. ඒ කියන්නේ එයා දන්නවා මම හැමදාම රාත්‍රී කාලේදී එතෙන් එනවා කියලා. සමහර දවස්වලට බස් නැති වෙනකොට ඇත්ත වශයෙන්ම මම රේල් ස්ටේෂනේ ගිහිල්ලා පත්තර කෑලි දාලා මේ බෑග් එක ඔලුවට තියන්න මම නිදාගෙන පාන්දර යනවා. හරි අපූර්ව සිදුවීමක් තියෙන ඇත්ත වශයෙන්ම කිව්වත් කමන්නේ මේ මොකද හේතුව මම එක දවසක් මේ මොකක්වත් හිතන්න බෑ අපිට ඇවත් දෙසාගෙන ඔක්කොම සම්පූර්ණ කරගන්න පුළුවන්. මම රාත්‍රී ඇත්ත වශයෙන්ම ওই පිටකොටට ඇවිල්ලා මම හිතන්නේ පාන්දර 2:00 විතර වගේ ඇති බහින්නකොට මට පුදුම බඩගින්නක් ඇත්ත වශයෙන්ම. ඒ බඩගින්න මට ඉවසා දරා ගන්න බෑ. ওই බෝධිය ළඟ තිබිච්ච ටිකක් උඩ පැත්තේ තිබිච්ච හෝටලයට ගිහිල්ලා මම කඩේ ඇතුළටම ගිහිල්ලා වේටර්ට මම කිව්වා තේ එකක් ගේන්න කියලා. එළියේ කොත්තු හදනවා. කොත්තු එළියේ. මට ඕනකම දුන කොත්තුවක් කන්න කොහොම හරි. වෙලාවත් හැබැයි රෑ 2:00 වෙලාව. ඒකෙන් මගේ සීලෙ මනින්න එපා. සීලෙ කැඩලාද කියලා. ඉතින් මට උන සිද්ධිය තමයි මං අර වේටර් කොල්ලුවට මං කතා කරලා කිව්වා මේ මල්ලි මට හිමීට කොත්තුවක් දාගෙන එන්න කියලා කිව්වා. හරිද? ඒ කොත්තුවක් දාන්න කියලා කියන පාර්සල් කරගෙන එන්න. කොත්තු ගහන්නේ එළියේ. හැබැයි මුළු හෝටලේම දිගටම මිනිස්සු රෑ දුර ගමන් යන මිනිස්සු ඔක්කොම අර තේ බොනවා ඒ වෙලාවේදී කනවා. දැන් අර ඇතුළේ ඉඳලා වේටර් කොල්වා එළියේ කොත්තු ගහන මිනිහට කියනවා මල්ලි හාමුදුරන්ට කොත්තු ආයි කියලා කිව්වා. දැන් ඇත්ත වශයෙන්ම දැන් අර මිනිස්සු දෙනද අර තේ බිබී හිටපු මිනිස්සු ඔක්කොම මන් දිහා බලනවා. මට පෙනුනේ ඇත්තටම මම මිනිහක් මරපු එකෙක් විතර තමයි ඒ සියලු දෙනාන්න පෙනුනේ. මේ මිනිස්සු දන්නේ නැහැ මං දවල්ට වැළඳුවාද ඊළාට කොහේ ඉඳලා දෙන්නේ මොකද්ද කියලා දැන් ඇත්තටම ඒ දවසේ මට මොනවත්ම නැහැ වළඳන්න. කිසි දෙයක් නැහැ තේනවද? අමාරුවෙන් ඒ කාලේ රජ රට කිසිම පහසුකමක් නැහැ. මට දැන් මිනිස්සු ඔක්කොම පාටම බැලුවා මන් දිහා මම හිතුවේ ඇත්තටම ගහයි කියලා මට ඇත්තටම ඒ වෙලාවේදී දෙතුන් දිනේ මං කළේ ඇත්ත වශයෙන්ම බෑග් එක අරගත්තා ඊළඟට කුඩිත් අරගත්තා බිම් බලාගෙනම පාරට ගියා බස් එකක් ආවා අත දාපු බස් එකට මම නැගලා ගියා යන්න මට ඕනෑකම තියෙන්නේ මේ මරණ බයෙන් ඒ වෙලාවේදී බේරෙන්න ඇත්ත වශයෙන්ම මම බලනකොට යන්න ඕනේ කොට්ටාවට මම ගිහලා තියෙන්නේ මොරටුව පැත්තට මං ගිහිල්ලා වැල්ලවත්තෙන් බැහැලා පාන්දර ඒ වෙලාවේ ඇති 3:00 විතර මං අපසරයක් පයින් කිලෝමීටරයක් එකමාරක විතර හයිවෙල් පාරට ඇවිල්ලා ගියා. ඉතින් මං කියන්න ගියේ ඇත්ත වශයෙන්ම දැන් මේ කටුකත්තිය තුල අපිට පේනවා අපි දැන් ශිෂ්‍යයන්ට
උගන්වන්න දැන් මම ඒ කාලේදී රජරට විශ්වවිද්‍යාලයට යනකොට හරි මඩුයි පහසුකම් නැහැ. මං කොළඹදී පොත් මිටියක් අරගෙන යනවා සඳුදා. අරන් ගිහිල්ලා ශිෂ්‍යයන්ට දෙනවා නවකතා, කෙටි කතා ඔක්කොම දේවල් දෙනවා. රැයට රැය වෙනකන් වැඩ කරනවා. උදේට සමහර ලාවට මේ වඩේ ගෙඩියක් කාලා මේ තමයි දේශනෙට යන්නේ. ඉතින් එහෙම ලොකු කැපකිරීමක් කරනකොට අපිට පේනවා මේ ගුරු පරම්පරාව දැන් ගොඩක් වෙනස් වෙලා ගිහිල්ලා. දැන් අපි මේ තෝරාගත්ත ගීතයත් වශයෙන් පැනමඩ කඩිති වැව්තාවල වෙහි කාලේ කියන මහින්ද චන්ද්‍රසේකර මහත්මයා මම ඔහු මගේ අධ්‍යනාංශයේහි ආරාධිත කතිකාචාර්යවරයෙක් විදිහට මේ දවස්වලත් වැඩ කරනවා. එතුමාත් වෘත්තීන් ගුරුවරයෙක්. වෘත්තීන් ගුරුවරයෙක්. දැන් මේ ගීතය ගැන මම හිතන්නේ ගොඩාක් තැන්වල මේක ගැන කතා කරනවා. මෙතන ඇත්ත වශයෙන්ම අපිට පේන දැන් ගුරුවරයා කියලා කියන්නේ උත්තම පුරුෂයෙක් නේද? ගුරුවරයා කියලා කියන්නේ පහනක්. ඇත්තරම ගුරුවරයා කියලා කියන්නේ සෞභාග්‍ය සංකේතයක්. ඇත්තරම ගුරුවරයා කියලා කියන්නේ අනාගතේ පරම්පරාවක් හදන කෙනෙක්. හැබැයි ඒ වුණාට මේ ඊයේ පෙරේදත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බැනලා තිබුණා මේ පාර්ලිමේන්තුවේදී. සමහර ගුරු අරගලවලදී අපි දැක්කා ඊ타ත්ම පහත් විදිහට නීච විදිහට කතා කළා. දැන් මේ ගීතය තුළ කියවෙන ගුරුවරයාගේ ස්වභාවය තුළ මේක පරම්පරා ගණනාවකට ඉස්සලා මේක ලියපු කියන්නේ දශක ගණනාවකට ඉස්සලා මේක මම හිතන අත්දැකීමක් තිබිච්ච එකක්. චන්ද්‍රසේකර මහත්මයා මට මතක හැටියට ඔහු අම්පාර ප්‍රදේශයේහි මාගම් ප්‍රදේශයේ පානම්පත්තු ප්‍රදේශයේහි පාසලක ඔහු ගණන කාලේදී තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉස්සර ওই දුෂ්කර ගම්වලට ගුරුවරු යනකොට ගමේ ඉන්න සියලු දෙනාම ඉතාමත් හොඳින් පිළිගන්නවා. බස් එකකින් ඔබට පේන පරණ චිත්‍රපටවලින් තියෙන ගුරුවරයා බැහැලා එනකොට දුවගෙන ගිහිල්ලා බෑග් එක අරගෙන එනවා ගමේ ගෙදරක් හරි ගසලා දෙනවා. හැබැයි අන්තිමට සමහර ගුරුවරු ගමේම කවුරුහරි කෙල්ලක් කරගෙන පදිංචිලා ජීවත් වෙනවා. එතකොට මේ කියන ගුරුවරයාගේ ස්වභාවයේ තත්ත්වයයි. මෙතන පරම්පරාවල වෙනස් වීම පිළිබඳව කතා කරනවා. ඊළඟට මේ රටක් ලෝකයක් නැනපාදන ගුරුවරයාගේ තියෙන පීඩිත ජීවිතය ඇතුලේ තියෙන අන්තිම දුක්ඛිත ස්වභාවය පිළිබඳව කතා කරනවා. මේ ගුරුවරු හරි අඩුයි අතන. මේ ගුරුවරු අඩු හේතුව මොකද වාණිජ්‍ය පරමාර්ථයට යටත් වෙච්චි. ඒ වගේම පාසල් යන දරුවෝ පවා ගුරුවරියන් එක ශිල්පි ගහන ලෝකයක් තුල ගුරු ගෞරවයේ ඒ බැඳීම සියල්ලක් නැතිලා ගිහලා තියෙනවා. පැනමඩ කඩਿੱති වැවුතාවල වෙහි කාලේ පෙන්නා මඟ නොමඟ නොමෙටි යන කාලේ සිප්කිරි පෙවූ මූසලයන් උඩු මහලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. ඒතර ගුරුතුමා ඉස්කෝලේ යනවා. හැබැයි සිප්කිරි පෙවූ මූසලයන් උඩු මහලේ කියලා කියපුවාම සමහරලාට මේ අධ්‍යාපනය තුළ ලබාගත් ආධ්‍යාත්මික தත්ත්වය සමහර පරම්පරාවක් අරගෙන නැහැ. ඒ ඔක්කොම හිතන්නේ ගුරුවරයාත් එක්ක ගනුදෙනු කිරීම කියලා කියන්නේ නිල වශයෙන් තියෙන මේ ගනුදෙනුවක්. ඔබ දන්නවා ගුරු ගීතයේ කියවනකොට චිංගිත් ආයිත්මත් ඔව් මොනතරම් කැප වෙනවද සීත කාලයේදී Tamanගේ දරුවන්ට උගන්වන්න. මේ ගුරුවරයා සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝදයේ පිටු දන්දිතේන් මතු උගතමනා ශිල්පී පිල් කඩනු පෙතු බේල වටායි කිබිඳ දනු සමහර දරුවෝ Tamanගේ අධ්‍යාපනයේ අතරමඟදී අතහරිනවා. ඒ කාලේදී අපිට වෙන රටකජු විකුණනවා සමහර තැන්වල. සමහරවිට මේ දරිද්‍රතාවයේ තුළ ඉස්සරහට යන්න බෑ. අදටත් පේන්න අපිට විශ්වවිද්‍යාලයේදී සමහරවිට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නට විශ්වවිද්‍යාලේ වරම ලබාගත් ළමයි බොහෝ දෙනෙක් අපි ශිෂ්‍යත්ව වැඩසටහන් කරනවා. ඒත් වශයෙන් මේ වැඩසටහනේදී මම කියන්න කැමති කවුරු හරි උදව් උපකාර කරන්න පුළුවන් නම් අපේ විශ්වවිද්‍යාලේ ගොඩාක් දුප්පත් ළමයි ඉන්නවා. වකුගඩු රෝගී තත්ත්වයට පත්වෙච්ච ළමයි ඉන්නවා. ඒ ළමයින්ට අපි මාසික රුපියල් 2500 ගානේ ශිෂ්‍යත්ව ප්‍රදානයක් අපි කරන මේ අඟහරුවාදත් අපි වැඩසටහනක් තියෙනවා. කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙනවා ළමයි දෙන්නෙත් හොඳට හරි කමන්න උදව් උපකාර කරන්න ඒක කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ පරම්පරාවක් සමහරවිට විනාශ වෙලා ගිහිල්ලා. මෙතන අන්තිම කොටස තමයි ඊ타ත්ම ඛේදනීය තත්ත්වය ගැන කතා කරන්නේ. රන්මසු පටපිලි අබරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලියගේ මිලින වෙලා. එතකොට මේ ගුරුවරයාගේ මේ උත්තම ගණේ ගුරුවරයාගේ දුව දෙන්න විදියක් නැහැ. මොකද හේතුව පොඩි මුදල් ප්‍රශ්නේ පොඩි පිච්චයි හම්බෙන්නේ. ඔබ දන්නවා අදටත් සමහරලාට ගුරුවරුන්ට රුපියල් 30-40000 පහුගිය කාලේ වෙනකම් හම්බුනේ. ඒකෙන් දරුමල්ලොත් හදා වඩාගෙන ඔක්කොම දේවල් කරලා ඊළඟට දීගතලා දෙන්න ගියපුවාම ඒ ඔක්කොම කටයුතු කරපුවාම කරන දෙයක් ඇත්තේ නැහැ. මහ දුකක්. ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා දරුවන්ට උගන්වනකම් බොහෝ වෙලාවට සොඳුරු නිවහනක් වෙච්ච තැන දරුවෝ දීගතලා දෙන්න ගියපුවාම ඒක කඳුළු උල්පතක් තැනට බවටපත් වෙලා මොකද පොකට් එක හිස් වෙලා ගිහිල්ලා ලොකු හාමිනිය ඇත බිතුසිතමක්ලා ලොකු හාමිනිය රත් කර කියා ගන්න දෙයක් නැහැ. කතා කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අර පීඩිත තත්ත්වයට පත්වෙච්ච ගුරුවරයා පිළිබඳව කතා කරනවා. මේ වෙලින් ගුරුවරු ගුරු ගීතම තමයි අපටත් ඔබටත් ඔබේ ජීවිතය තුළ අනන්තවත් ඔබේ ජීවිතය වෙනස් කරපු ගුරු ගීත මොනෑයිලා ඇති. ඒ සියලු දෙනාටම උපහාරයක් වේවා.
මහින්ද චන්ද්‍රසේකරයන්ගේ ගී පදවල ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් ගීතේ ගායනා කළේ අද සොඳුරු සඳෑවට රංජිත් පෙරරාට අපි ආරාධනා කරනවා ගයන්න. සවස් 4:30 සිට ඔබට මේ සොඳුරු සඳෑවේ ගී පිළිසඳර රැගෙන එනවා. අද මේ වැඩසටහනට අපේ ගෞරවනීය ආරාධනීය පරිදි සහභාගී වන්නේ රජරට විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානී මාතලේ විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති මාතලේ ප්‍රධාන සංඝනායක දුනන්දර මහාචාර්ය පූජ්‍යපාද ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ අපිට ජීවිතයේ විවිධ අත්දැකීම් අපේ ජීවිතවලට වඩාත් වැදගත් වෙන ආකාරයටත් ඒ වගේම අපි පුංචි කාලේ ඉඳලම අපේ ජීවිත තුලින් අපිට මුණ ගැසෙන මහා විවිධ චරිත කොහොමද ඒ චරිත හඳුනාගන්නේ සහ ඒවා අපේ ජීවිතවලට ඒවා බද්ධ කරගන්නේ කොහොමද කියන කාරණේ ඊටාම අපූර්වවට අපට පහදා දෙනවා.
අපේ නායක හාමුදුරනේ වහන්සේ ඊතර මෙතර රටවල් බොහෝමයක සංචාරය කරමින් මේ මහා විශාල සමාජය පිළිබඳව අධ්‍යයනයක යෙදෙන සුවිශේෂී චරිතයක්. අපේ මේ කතා බහින් මොහොතකට වෙනස් පැත්තකට ගිහිල්ලා අද අපි මේ වැඩසටහන කරන කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ සිටි සෙන්ටර් අපේ KCC විශේෂ විකාශන මැදිරිය අපේ හාමුදුරනේ වහන්සේ සහභාගී වෙන මේ 55 වෙනි වැඩසටහනට අපේ මේ සොඳුරු සැදෑවේ COVID-19 තත්ත්වය උද්ගත වීමත් එක්ක සමාජයේම වෙලාගත්තු මහා ජනතාවට ඇතිවෙච්ච පීඩනය ඒ වගේම ඔවුන්ගේ සිත් තුළ ඇතිවෙච්ච ආතතිය මේ හැම දෙයකින්ම පෙළුණු යුගයක තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරන්නේ සිටි සෙන්ටර් සභාපතිතුමන් තුසිත විජේසේන මහත්මයාගේ සංකල්පයකට අනුව. ඉතින් එතෙන් පටන් අද මේ සිදුවීම විතරක් නෙමෙයි අපේ හාමුදුරනේ අනේක විද වැඩසටහන් මේ මහා පරිශ්‍රය තුළ සිදු වෙනවා. ඔබ වහන්සේගෙන් මා දැනගන්නට කැමති අදහසක් එක්ක කරගන්න කැමති මේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය පිළිබඳව ඔබ වහන්සේට අපිට යමක් පැහැදිලි කරන්න. මම හිතන්නේ ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තර වශයෙන් මිතාමත්ම කීර්තියට පත් වෙච්ච තැනක්. මට මතකයි එතුමා මට මුණ ගැහිලා නම් තියෙන්නේ දැන් අවුරුදු 8කට 10කට වගේ උඩදී කාලයකදී. එතකොට තුසිත විජේසේන මහත්මයා ඒ කාලෙත් මේ ස්ථානයේ ගොඩනගන්නට ඔහු ගත්ත කැපකිරීම මහන්සිය සහ බාධක පිළිබඳව බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ දැන් නුවර තියෙන අනන්‍යතාවක් කියන්නේ අපි වෙළඳ සංකීර්ණ ආයතනයක් විතර ගත්තට පස්සේ මම හිතන්නේ මේ තමයි නුවර තියෙන අනන්‍යතාව. වෙළඳ ආයතන වලින් අපි ගත්තට පස්සේ දැන් අපිට පේනවා මේ පරිශ්‍රයේහි විවිධ අවස්ථාවන් අපේ ජ්‍යෙෂ්ඨ කල්පනාකාරතුමත් අපිත් එක්ක මේ වැඩසටහනට මුලින් අපිට සම්බන්ධ වුණා කතා කළා. එතුමත් සඳහන් කළේ ඇත්ත වශයෙන්ම තුසිත මහත්මයා කරන විජේසේන මහත්මයා කරන මේ සත්කාර සමාජ සත්කාර කටයුතු සහ විවිධ වැඩසටහන් වලට විවරණය කරලා දීලා තියෙනවා. මම හිතන්නේ ඇත්ත වශයෙන්ම දැන් අපේ ජාතික ගුවන්විදුලි කියන්නේ කඳුරට සේවය වගේ මේ ශාඛාවක මෙතන ශාඛාවක් මම හිතන්නේ ගොඩනැගීම මම හිතන්නේ මේ ප්‍රාදේශික ගුවන්විදුලින් පළවෙනි තැනක් වෙන්න ඕන මම හිතන්නේ. මම හිතන්නේ වෙන කිසිම තැනක ඇත්තේ නැහැ. ඇත්ත වශයෙන්ම එතකොට මේක ජාතික වගකීමක් විදිහට මම හිතන්නේ එතුමා තීරුම් අරගෙන තියෙනවා. ඒ අවශ්‍ය ලබා දෙන අනුග්‍රහකත්වයේ දායකත්වයේ කැපකිරීම ඉතින් බොහොම කෘතවේදීව සිහිපත් කරනවා විතරක්ම නෙමෙයි මේ මම හිතන්නේ ප්‍රාදේශික ජනමාධ්‍ය ආයතන වලින් මම හිතන්නේ කඳුරට සේවයේ ගොඩාක් දැන් ඉස්සරහින් ඉන්නවා කියලා හිතනවා. ඒවයි අපි හොඳනේ. හොඳයි. වහන්සේ අපි මේ කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේ සිට අපේ මේ විශේෂ විකාශන මැදිරිය අතරම මේ සිදු කරන හැම වැඩසටහනකදීමත් සභාපතිතුමාගේ අරමුණ සංකල්පය වෙන්නේ මේ තුලින් ඍජුව හෝ වක්‍රාකාරී සමාජ මෙහෙවරක් ඉටු විය යුතුයි කියන අදහස. ඉතින් අද මේ වැඩසටහන ඔබ වහන්සේ වැඩම කළා වගේම අපේ රටේ විද්වතුන් ඒ වගේම විවිධ කලා ක්ෂේත්‍රයේ විවිධ චරිත අනිකුත් පරිපාලන ක්ෂේත්‍රයේ විවිධ චරිත මේ මැදිරියට සහභාගී වෙමින් ඔවුන් ලබාගත් අත්දැකීම් සහ මේ සමාජයේ හරි විදිහට කියවීම තුළින් දව බොහෝ දිනක දැනුම්වත් කරන්නට අවස්ථාවක් වෙන් කරගන්න හැකියාවක් ලැබුණා. ඉතින් අපි මේ මොහොතේ විශේෂයෙන්ම සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ වැඩසටහනකටත් අපේ ගුවන්විදුලියට මේ සලසලා දීලා තිබෙන ඊට කඩත් ඔබ වහන්සේ වැනි ඊටාම පූජනීය විශේෂ චරිත අපිට පැයකට දෙකකට හරි මේ වගේ වැඩසටහන් වලට සහභාගී කරගන්නට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ ඒ කාරණේ නිසා. මා මිලකට ඍජුවම අපේ ඊළඟ ගීතයට යොමු වෙනට සූදානම් වෙන අලුත් පරම්පරාවේ වැඩිය නැසෙන ඒත් මා හිතනවා ඊටාම සරල කෙටි පද වල කිහිපයකින් සමන්විත වෙච්ච මේ ගීතය සුජීව හෙට්ටිතන්ත්‍රී කියන පද රචකයා තමයි රචනා කරන කවියෙක් ගී පද රචකයෙක් ඔහු රචනා කරන අරුණ ගුණවර්ධන සංගීත නිර්මාණය කරන තරුණ පරම්පරාවෙන් ඊටාම දක්ෂ රංගන ශිල්පිනියක් වන සමනලි පොන්සේකා තමයි මේ ගීතේ ගායනා කරන්නේ. ඔබ වහන්සේ මේ ගීතේ තෝරගත්තේ විශේෂත්වය මොකක්ද අපේ හම්දුරනේ? ඔව් ඇත්ත වශයෙන්ම දැන් මේක තියෙන්නේ කවුලෙක් මටද මට මිහිරිව ගී ගායනා උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා රුවලක් මටද සුළඟක් එන තොරු සිටිනා හබලක් වයන් ඔරුවක් වෙලලට එන්නා නටුවක් මොටද මටලා සුළඟට වැනිනා කටුවක් වයන් මල් නටුවක් මුර කරනා. මම හිතන්නේ බොහෝ දෙනෙකුගේ මේ ගීතය මම දන්නා පරිදි නම් බොහෝ දෙනෙක් අහලා තියෙනවා. හැබැයි මේකේ තියෙන අර්ථය මම හිතන්නේ බොහෝ දෙනෙක් මේක උකහාගෙන නැහැ මොකද්ද කියන්නේ කියන කාරණාව. දැන් අපි දන්නවා මේ ආදරය කියලා කියන වචනය මේ సౌందర్యාත්මක වචනයක් ආදරය. දැන් ආදරේ අත්දැකීම මට නෑ අත වශයෙන්ම. දැන් මම දන්නේ නැහැ මට ගෑනු ළමයි ආදරේ කරන්න ඇති.
ඉතින් කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහාන වියේ. එතකොට මට මතකයි අපේ විශ්වවිද්‍යාලයේදී ඔය එක ගැහැණු ළමයෙක් ඉතින් එයා මට හරි ආදරෙයි මම දන්නවා. ඉතින් ඒ නිසා එයා හරි උනන්දුවෙන් සමහර වෙලාවට මට කෑම බිම ගෙනත් දෙනවා මගේ නෝට් ටික හරි ගසලා දෙනවා නොයිකුත් දේවල් කරනවා. නමුත් මගේ එහිම ආදරේ පෙන්වීමක් තිබුණේ නමුත් මම ඒක සිනාවින් යුක්තව ඒක පෙන්නනවා. හැබැයි මගේ හිනාව සහ ඊළඟට ඒ ස්වභාවය මම හිතන්නේ ඇය උදුරාගෙන තිබෙනවා ආදරයක් විදියට. ඉතින් මම ඇයට ආදරය කරන්න ගියා නම් අද මට මෙතන ඉඳගෙන ඇත්ත වශයෙන්ම කතා කරන්න හම්බෙන්නේ එහෙනම් මං බදුල්ලේ පැත්තේ ඉස්කෝලේ එක කොහේ හරි මං හිතන්නේ වැඩ කරනවා ඉතින්. ඇය දැන් මේ විනිවිට දරුවෝ දෙදෙනෙක් එක්ක ඉන්න කාන්තාවක්. ඉතින් මේ මෑතකෙදිත් අවුරුදු 18කට විතර පස්සේ මට කතා කළා ඇය. ඉතින් මට හිතෙනවා තාමත් ඇයට මං ගැන එහෙම ආදර හැඟීමක් තියෙනවා වගේ කියලා. ඉතින් මගේ ගමන වෙනයි ඇත්ත වශයෙන්ම තේරෙනවද? ඒ ගමන වෙනයයි කියලා කියන්නේ දැන් ඔය ආදරය ගැන බොහෝ දේවල් කතා කරනකොට අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන අපේ සාහිත්‍යයේ තියෙනවා. දැන් ඔය ප්ලේටෝගේ සහ ග්‍රීක දාර්ශනිකයන්ගේ හරි අපූර්ව කියවීමක් තියෙනවා. දැන් ඔය ඉස්සර කාලේදී ඔය ප්ලේටෝ සහ බොහෝ පිරිසක් නාට්‍ය වගේ දේවල් රඟ දක්වලා හවස මීවිත පානය කරමින් විවිධ මාතෘකා ගැන කතා කරනවා. දැන් ওই ප්ලේටෝලගේ එක මාතෘකාවක් බවට පත් වෙලා තිබුණේ ආදරය ගැන. එතකොට එක දාර්ශනිකයෙක් කියනවා මේ ආදරය කියලා කියන්නේ මේක දෙවියන්ට සමාන කරලා තියෙන්නේ. ආදරය කරන තැන දෙවියෝ ඉන්නවා කියලා කියනවා. ඒකට ආදරය කියලා කියන්නේ පූජනීයත්වයෙන් සලකලා තියෙනවා. ඒකට ආදරය කියලා කියන්නේ ඒකට පවිත්‍රත්වයේ සංකේතයක් විදිහට සලකනවා. මම මේක කෙටියෙන් කියන්නම්. මෙතනදී ඔහුන්ගේ තියෙන හරි දාර්ශනික කියවනක් තියෙන ඒ කියමන තමයි ආදරය තුළ දෙවිවරු දෙන්නෙක් ඉන්නවා කියලා කියනවා. ඒ දෙවිවරුන්ගෙන් පළවෙනි දෙවියා තමයි කාමය පිළිබඳව හිතමින් ගැටවර වියේ සහ රූප సౌందර්යය පිළිබඳව හිතමින් ඒ ගැන විතරක් ආදරය කරන එක. ඔය ජනප්‍රියල්ලි ගීත ඕන තරම් ඒ වගේ තියෙනවා. අනිත් ආදරය තමයි මේ දාර්ශනික ආදරය. ඒ ඥානාන්විත ආදරය, ප්‍රඥාවන්ත ආදරය. ඒ තමයි ආධ්‍යාත්මික ආදරය. ආධ්‍යාත්මික ආදරය කියලා කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති දෙයක් කියලා කියන්නේ මොවුන් කියන්නේ. අපි බෞද්ධ සාහිත්‍යයේ තියෙන ඊට වඩා හරි වෙනස්. එතකොට ආදරය කියලා කියන එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි යෝන් කියන්නේ ඒක හරි අමරණීයයි කියලා කියන්නේ. කවදාවත් මේ ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ. ඇඟ වැරහැලි වැටුණට ප්‍රශ්න ගැටලු තිබුණට දෙදෙනාගේ ජීවිතය තුළ තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ. අපිට පේන්නේ නූතන ලෝකයේ තුළ තියෙන්නේ අර ග්‍රීක දාර්ශනිකයන් සඳහන් කරපු කාමයට බැඳිච්ච ආදරයක් තියෙන්නේ. ඒ කියන්නේ తాවකාලික වශයෙන් තියෙන ආදරයක් තියෙන්නේ. එතකොට ඔවුන්ගේ තියෙන අංගපසඟ සහ අනිකුත් බාහිර දේවල් වලට දක්වන ආදරේ. ඒ නිසාම තමයි අද බොහෝ වෙලාවට પરම්පරාවක් විනාශ ස්වභාවයට පත් වෙලා තියෙනවා. සමහරවිට බස් එක යනකොට ෂෙනකින් දැකපු තැනකදී මේ කියන ස්වභාවයට තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ අත් වශයෙන්ම දාර්ශනික ආදරයක් අපිට අවශ්‍ය වෙන්නේ මනුෂ්‍ය ජීවිතයකට. ඔවුන් දක්වන කාරණාව තමයි මේ දාර්ශනික ආදරේ ගොඩනගන්න නම් පුංචි කාලේ ඉඳලා ගස් කොළන් වලට ආදරය කරන්න දක්වන්න ඕනේ. ඒ වගේම සැබෑම සත්‍යවන්ත මිනිසුන්ට ආදරයට දක්වන්න ඕනේ. තවත් කෙනෙකුගේ තියෙන මානව දයාවට ආදරය දක්වන්න ඕනේ. මේ වගේ කරුණු ගණනාවක් පැහැදිලි කරනවා මේ සියල්ල තුලින්ම ගොඩනගාගත්ත සැබෑම පරිපූර්ණ මනුෂ්‍යයා තමයි සැබෑම ප්‍රේමන්තයා බවට පත් වෙන්නේ. දැන් මෙතනදී මේ කියන කෝලෙක් මොටද මට මිහිරිව ගී ගායනා උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහන. ඇත්ත වශයෙන්ම මේක එක්තරා ආකාරයකට විරෝධාකල්ප ගීතයක් විදිහට දකින්න පුළුවන්. සහ ඊළඟට මේක කියන ඇත්ත වශයෙන්ම මේ රූපකවල තියෙන ඉතාමත්ම නැවුම් බවක්. ඔබ විශ්වාස කරන සමන් මහත්මයා විශ්වාස කරන්න මේ ගීතේ මට එකපාරක් ගුවන්විදුලි හරි මොකෙක් හරි ඇහුණාට පස්සේ හරි මම පොඩි කැසට් එකකුත් ගෙනාවා ඇත්ත වශයෙන්ම මේක අහන්න ඕන නිසා. ඉතින් ඕක ගෙනල්ලා මොකද මේ අපි අර මාතලේ ඉන්නවා ජනප්‍රිය නළුවේ කේමල් රණසිංහ කියලා. හේමල්ගේ හිතවත් මේ පොන්සේලා මහත්මයා සමනලි. ඉතින් මම මේ හේමල්ටත් කිව්වා හේමල් මං කිව්වා මේ වගේ ගීතයක් තියෙන මම මේක වෛද්‍යවරු මේ මහනුවර පෙරදිනේ රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍ය අංග විකලාංග මේ අකලංග ජයසිංහ මහත්මයාටත් මම මේ කරේ. වෛද්‍යවරු කීප දෙනෙකුටත් ඇරියා. මොකද මට ඊ තරම් මේ හඬත් එක්ක මේ සංගීතය සියලු දේවල් එක තිබුණ අමුතුම නැවුම් බව. හේතුව මොකද
පස්සේ මේක මට දැන් මේ වැඩසටහනටත් අවශ්‍ය නිසා මම බලනකොට මේකේ පොඩි විරෝධාකල්ප ස්වභාවයක් තියෙනවා. හේතුව අපි ওই විශ්වවිද්‍යාලෙදිත් උගන්වනවා ස්ත්‍රීවාදී න්‍යාය කියලා එකක් උගන්වනවා. ඒ කියන්නේ ස්ත්‍රියට විච්ච අසාධාරණී පිළිබඳව කතා කරනවා. දැන් ලෝකේ ඇමරිකාව වගේ රටවල් වල මුල්ම කාලේදී ඔය ස්ත්‍රීන් ඇත්ත වශයෙන්ම වර්ජනයක් කළා. මේ රිදි අපුල්ලන කාන්තාව තමයි වර්ජනයක් කළේ. වර්ජනය කරුවා ලොකු බලපෑමක් වුණා. ඊට පස්සේ ඡන්ද අයිතිය පිළිබඳ කටේ සටහන් කළා. අධ්‍යාපන අයිතිය පිළිබඳ සටහන් කළා. පිරිමියාගේ අර්ධයක් විතර තමයි කාන්තාව සැලකුවේ. හැබැයි අපිට පේනවා කාන්තාව මහා දුකක් දරාගෙන මේ මානව ප්‍රජාවම ඉදිරියට පවත්වාගෙන යනවා. හැබැයි ඇයට ලොකු අසාධාරණයක් සිද්ධ කළා. බුද්ධ කාලයේදීත් සිද්ධ වුණා. ඒ නිසා ලෝකයේ විවිධ තැන්වල මතුවලා ඇවිල්ලා කාන්තා සංවිධාන ගොඩ නැගිලා දැන් ඔබට පේනවා මලාවි වගේ කෙනෙක් දැරිවියක් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කළා. තස්මිනා නස්රින් වගේ කෙනෙක් බංග්ලාදේශයේ ලිව්වා. අරුන්දිත රෝයි වගේ ඉන්න අය මේ ඔක්කොම ලේඛිකාවෝ ගොඩාක් දෙනෙක් අද බිහි වෙලා තියෙනවා තමන්ගේ අයිතිවාසියන් දිනා ගැනීම සඳහා. ඉතින් අර පිරිමින්ට තියෙන අයිතියම දිනා ගන්න ඕන කියලා කියන හැඟීම යුක්තව බොහෝ දෙනෙක් සටන් කළා. ඒ නිසා කාන්තාවෝ ඉතින් කලිසම් අඳින්න පටන් ගත්තා. හැබැයි අපි චීතරදී අඳින්නේ නැහැ. චීතරදී අඳින පිරිමිත් ඉන්නවා. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? කෞලික මොටද මට මීරිව ගී ගායනා උලලිනෙක් වියන් නිද හිට දුක අහනා. ඇත්ත වශයෙන්ම මේ කාන්තාව කියනවා බොහෝ වෙලාවට ජීවිතේට මුණ ගැහෙන්නේ ප්‍රේමවන්තයන් විදිහට මුණ ගැහෙන්නේ කෝකිල ගීත ගායනා කරන අය තමයි මුලින්ම අපිට මුණ ගැහෙන්නේ. සැබෑම ආදරය කියලා කියන්නේ අරකල කරලා මේ ලබා ගන්න පුළුවන් දෙයක්වත් තමයි ඒක පැත්තකින්. මොකද හේතුව දැන් අපි දන්න කුස පබාගේ චරිතය ගත්තට පස්සේ පබාවත් කුස දාලා යනවනේ පබාවතිය. ඒතකොට දාලා ගියපුවාම ඇත්ත වශයෙන්ම කුසට පුළුවන්කමක් තියෙනවා Tamanගේ බලරාජ්‍යය පෙන්නලා පබාවතිය ගේන්න. බැරිකමක් නැහැ. හැබැයි එහෙම කරන්නේ නැහැ. එතකොට මේ අවංක ප්‍රේමී කියලා කියන්නේ ලොකු කැපකිරීමක් කරලා ලබා ගන්න දෙයක් ඕන දෙයක් මිසක්ක මේක මේ SMS එකක් ගහලා දිනා ගන්න ඕන දෙයක් නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම. ඒකට අපිට පේනවා මෙයා කියනවා මේ කාන්තාව හරි බුද්ධිමත් කාන්තාවක්. ඊළඟට අය සමාජයේ පිළිබඳව සංවේදී චරිතයක්. ඒ විතරක් නෙමෙයි අය මේ පීඩනයට අහුවෙච්ච කෙනෙක්. අධ්‍යක්ෂින් වලින් ගොඩාක් පරිපූර්ණත්වයට පත්වෙච්ච කෙනෙක්. ඉස්සරහට යන ඉදිරියේ දකින කාන්තාවගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන කෙනෙක්. ඇයි කියන්නේ කෝලෙක් මොටද මට මිහිරිව ගී ගායනා උලලේනෙක් වයන් ඉඳ හිට දුක අහනා. මට මේ කෝල් ගීත කිය ඉන්න කෙනෙක් මට වැඩක් නැහැ. මිහිරි ගීත කියන කෙනෙක් වැඩක් නැහැ. උඹට පුළුවන්කමක් තියෙනවා මගේ දුක බෙදා ගන්න. බොහෝ වෙලාවට බැන්දට පස්සේ ඒ දුක දෙන්නට බෙදා ගන්න බෑ. අපි දන්නවා අද කොච්චර පිරිසක් ඉන්නවද උසාවියට ගිහිල්ලා දික්කසාද වෙන පිරිස. ඒ දික්කසාද වෙන පිරිස තුළ තියෙන හේතුව තමයි අත් වශයෙන්ම මේ දුක බෙදා ගන්න බැරිකම. ඒකට අපිට පේනවා ධර්මයේ තුලත් පේනවා සමසද්ධා සමසීල සමචාග සමපඤ්ඤා. අර නකුල මාතා සහ නකුල පිතා කියලා කියන්නේ ආදර්ශමත් යුවලක්. ඒ යුවලවල අපිට අද එහෙම අපිට හම්බෙන්නේ නැහැ. ඒතර කාන්තාවගේ මේ දුක අහන චරිතයක් මෙයා ඉල්ලන්නේ මගේ දුක අහන්න පුළුවන් කෙනෙක්. උඹේ ඔය තොදුල් කතා වලින් මිහිරි කතා වලින් උඹ ලෑස්තිනේ මගේ තියෙන කාම ආසාව සන්තරපණය කරගන්න. හෝ එහෙම නැත්නම් ඔබ මාව කෙලි භාණ්ඩයක් විදිහට පාවිච්චි කරන්න. එහෙම කෙනෙක් නෙමෙයි මට ඕනන්නේ. මගේ දුක බෙදා ගන්න පුළුවන් කෙනෙක්. රුවලක් මොටද සොලඟක් කෙනතුරු සිටිනා හබලක් වියන් ඔරුවක් වෙරළට ගේනා. ජීවිතේට අරමුණක් තියෙන්න ඕනේ. ජනගමනේ බැඳ විතරක් හරියන්නේ නැහැ. බැඳට පස්සේ අපිට දිගටම යන්න පුළුවන් වෙරළක් හොයාගෙන යන්න ඕනේ. එතකොට මොකද රුවලක් මොටද සුළඟක් එනතුරු සිටින හබලක් පියන් ඔරුවක් වෙරළට එන නිසා මට මේ අරමුණක් නැති මිනිස්සු මගේ ජීවිතේට අවශ්‍ය නැහැ. බඳිනවා නම් මම බඳින්නේ අරමුණක් තියෙන කෙනෙක් මම නෙමෙයි ඈ. ඊළඟ ආත්මේ තමයි මට බඳින්න දෙන්නේ. මේකේ කියනවා නටුවක් මොටද මටලා සුළඟට වැනෙනා කටුවක් පියන් මල් නටුවක් මුර කරනා. ඇත්ත වශයෙන්ම නටුවක් මොටද මටලා සුළඟට එන. ඔය එහෙට මෙහෙට වැනෙනියුම් මට වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මට ඕනන්නේ මාව රකින්න පුළුවන්. ඒ වගේම බොහොම ධෛර්ය සම්පන්න විදියට මේ ජීවිතේ දරාගෙන ඕනෑම දෙයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. මට හිතෙනවා කෙල්ලක් කොල්ලෙක් තෝරනවා නම් මේ නිර්ණායක ටික බලන්න ඕනේ. ඉස්සරන දැන් අර සාමාන්‍යයෙන් ඉතින් කියන්නේ අපිට තෝරනකොට අපිට හොයන්න බෑනේ. අපි ඒකනේ අපි කේන්දර බලලා බඳින්නේ. ගලප ගන්නවා කීයක් තියෙනවද? අතර සමහර කාරණාවලදී අපිට කියනවා ඒ කේන්දරවල ගැළපීම සමහර තැන්වල ඉතාමත් හොඳට තියෙනවා. දැන් අර දෙන්න ලස්සනට ජෝඩුව බැඳලා ගියාට නමුත් අභ්‍යන්තරේ මහා ගැටලු රාශියක් තියෙනවා. එතකොට මොකද දැන් ඇත්තට දැන් අපිට දැන් චරිත සහතික ඉල්ලන්න බෑනේ බඳින්න ඉස්සලා
ගමීන ග්‍රාමසේවකින් චරිත සහතියක් ගේන්න පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් චරිත සහතියක් ගේන්න කියලා ඉල්ලන්න බෑ. එතකොට අපි ආශ්‍රය කරලා තමයි මේ දේ හොයාගන්නේ. එතකොට දැන් ඔන්න ඕනම කෙනෙකුට තියෙනවා දැන් බඳින මේ කොල්ලා කොයි වගේ කිද්ද කියලා. කෙල්ලක් මේක අහගෙන එනවා නම් කෙල්ලට පුළුවන් කියන්න කවුලෙක් මොටද මට මිහිරිව ගී ගායනා උලලිනෙක් වියන් ඉඳ හිට දුක අහනා. ඉතින් මේ විදියට දුක අහපන්. ඉතින් උඹට ජීවිතේ අරමුණක් තියෙනවා බඳිනකොට. උඹට දුක දරාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මම හිතනවා සැබෑම ප්‍රේමය හොයාගෙන යන කාන්තාවන්ට මේක උපහාරයක්. මොකද අපේ මහා මායා දේවිය පිළිබඳව ඊළඟට යසෝදරා දේවිය පිළිබඳව වේසාන්තරී මන්ත්‍රී දේවිය පිළිබඳව අපි ඕන තරම් අහලා තියෙනවා. මේ නූතන තාක්ෂණික ලෝකයේ තුල ඊ타ත්ම ඉදිරියට යන ඒ වගේම ස්ත්‍රිය පිළිබඳව අභිමානවත් විදිහට සහ ඒ වගේම බොහොම ගැඹුරු ආකාරයට හිතන චරිතයක් මේ. හොඳයි. අපි රිද්මින්ට ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න. මොටද මට මිහිරි කල්පනා උලලේ නියන් ඉඳ හිට දුක අහනා මොටද මට මිහිරි